එහෙනම් දරුවනේ ආයුබෝවන්. අපි ආරම්භ කරන්න යන්නේ අපොස උසස් පෙළ කෘෂි විද්‍යාව විෂය නිර්දේශයේ පවතින 5 වෙනි ඒකකය. නැත්නම් 5 වෙනි නිපුණතාව කියන්න පුළුවන් උචිත පාංශු පරිසරයක භෝග සංස්ථාපනය කිරීම. මේකට සාමාන්‍ය විවහාරයේදී අපි කියන්නේ නිකම් බිම් සැකසීම කියලා. එතකොට මෙන්න මේ බිම් සැකසීම කියන ක්‍රියාවලිය යටතේ හමුවන දෙවන පාඩම තමයි අපි මේ සාකච්ඡාව ආරම්භ කරන්නේ. මොකක්ද? බිම් සැකසීමේ විවිධ පියවර හා ක්‍රම ගැනයි කතා කරන්න යන්නේ. එතකොට අපි මීට කලින් පාඩමක අවබෝධයක් පොඩ්ඩක් ලබා ගත්තොත් එහෙම අපි දැනගන්න ඕන මොකක්ද මේ බිම් සැකසීම කියන්නේ කියලා. අපිට පොඩි අවබෝධයක් ගන්න වෙනවා. මොකක්ද මේ බිම් සැකසීම කියන්නේ කියලා. දරුවනේ මේ යටතේ අපිට කියන්න පුළුවන් බිම් සැකසීම කියලා කියන්නේ බීජ ප්‍රරෝහණයක් සහ සාර්ථක ශාක මූල වර්ධනයක් ලබා ගන්න මේ පස කියන පරිසරය භෞතිකව සකස් කිරීම තමයි බිම් සැකසීම කියන්නේ. බීජ ප්‍රරෝහණය සහ සාර්ථක ශාක මූල වර්ධනයක් ලැබෙන පරිදි පස නම් පරිසරය භෞතිකව යාන්ත්‍රිකව සකස් කිරීම බිම් සැකසීම වෙනවා. එතකොට බිම් සැකසීමෙන් බලාපොරොත්තු වන දේවල් වලට අපි කියනවා ඒකේ අරමුණු කියලා. මේ අරමුණු වෙත ළඟා වීම නිසා අපට ලැබෙන ප්‍රතිලාභ වලට කියත හැකි බිම් සැකසීමේ වාසි කියලා. මේ යටතේ දරුවනි අපට බිම් සැකසීමේ විවිධ අරමුණු හා වාසි සමූහයක් දක්වන්න පුළුවන්. පසේ තියෙන ටිල්ට් එක හෙවත් භෝග වගාවට යෝග්‍ය වැපුරුම් බිමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම වල් පැලෑටි පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම පසේ තියෙන කාබනික ද්‍රව්‍ය ඉවත් කරන්න හෝ පසට මිශ්‍ර කරන්න පුළුවන්. පසේ ජල පාලනය කරන්න පුළුවන්. ජල වහනය, ජල සම්පාදනය ආදියට දායක වෙන්න පුළුවන්. ඒ වගේම පසේ හමුවන වල්පල රෝග පලිබෝධ වැනි තත්ත්ව පාලනය කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වාගේ විවිධාකාර අරමුණු යටතේ අපි යම් පසක බිම් සකස් කරනවා. එතකොට බිම් සකස් කිරීමේ ක්‍රියාව තුළින් මේ පසේ පවතින විවිධාකාර ලක්ෂණ වෙනස් වෙනවා. බිම් සකස් කිරීම නිසා පාංශු ලක්ෂණ වෙනස් වෙනවා. දැන් දරුවනේ බිම් සැකසීම නිසා යම් පසක තියෙන ලක්ෂණ හේවත් පාංශු ලක්ෂණ වෙනස් වීම අපිට කතා කරන්න පුළුවන් පාංශු භෞතික ලක්ෂණ වෙනස් වීම, පාංශු රසායනික ලක්ෂණ වෙනස් වීම, ඒ වගේම පාංශු ජෛවීය ලක්ෂණ වෙනස් වීම විදිහට විවිධ ආකාරවලට. දැනගන්න මේ යටතේ බිම් සකස් කිරීමේ ක්‍රියාව තුළින් උපරිම වෙනස් වීමකට ලක්වන්නේ පාංශු භෞතික ලක්ෂණයි. ඒ යටතේ අපි ගත්තොත් එහෙම පසේ සවිවරතාව, අහඹු රළු බව, ප්‍රතිරෝධය, පාංශු උෂ්ණත්වය, පාංශු පාරගම්‍යතාව, පාංශු ජලධාරිතාව, පාංශු ජල සන්නායකතාව, පසේ දෘශ්‍ය ඝනත්වය, පාංශු වර්ණය ආදී භෞතික ලක්ෂණ ගණනාවක් බිම් සකස් කිරීමේ ක්‍රියාව තුළින් අපි භෝග වගාවට වඩාත් හිතකර ආකාරයෙන් වෙනස් කරගන්නවා. ඒ වගේම පාංශු රසායනික ලක්ෂණ පසේ ප්‍රතික්‍රියාව නැත්නම් ආම්ලිකතාව, බාෂ්පිකතාව හෝ ශාරීයතාව, ඒ වගේම විශේෂයෙන්ම කලිල ගුණය හා එහා බැඳී පවතින කැටායන හුවමාරුවට බිම් සකස් කිරීම මගින් බලපෑම් කරනවා. ඊළඟට පාංශු ජෛවීය ලක්ෂණ යටතේ පාංශු කාබනික පදාර්ථ වියෝජනය, පාංශු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය ආදියත් අපි බිම් සකස් කිරීම මගින් අපට අවශ්‍ය විදිහට හදාගන්න. දැන් අපි මේ පාඩම යටතේ කතා කරන්නට යන්නේ දරුවනේ ඔය විදිහට බිම් සකස් කිරීම මගින් පසක ලක්ෂණ වෙනස් වෙනවා. ඔය වගේ අරමුණු හා වාසි තියෙනවා. ඉතින් ඔය වගේ පසේ තියෙන ලක්ෂණ වෙනස් වෙන්නයි. ඔය වගේ පසක තියෙන බිම් සකස් කිරීමෙන් ලැබෙන අරමුණු හා වාසි ලබා ගන්නයි කොහොමද බිම් සකස් කරන්නේ? ඒක තමයි අපේ පාඩම අද බිම් සැකසීමේ විවිධ පියවර හා ක්‍රම. මේ යටතේ අපි ඉස්සෙල්ලම කතා කරන්නට යනවා බිම් සැකසීමේ පියවර ගැන. මොන වගේ පියවර වලින්ද අපි බිමක් සකස් කරන්නේ කියලා. අපි කියනවා බිම් සැකසීමේ ක්‍රියාව තුළ ක්‍රියාකාරකම් ගණනාවක් හමු වෙනවා.
එතකොට මේ ක්‍රියාකාරකම් සිද්ධ කරන්නේ කොයි වෙලාවේද කියන එක මත බිම් සැකසීම මූලික ආකාර දෙකකට බෙදෙනවා. මේකෙන් එකකට අපි කියනවා මූලික බිම් සැකසීම, අනිකට කියනවා නම් කීපයක් පශ්චාත් බිම් සැකසීම, අතුරු බිම් සැකසීම, අතුරු යත් ගෑම කියලා. අපි ඉස්සෙල්ලාම බලමු මොකක්ද මේකෙන් ඔය කියන මූලික බිම් සැකසීම. මේකට අපි කියනවා බේසල් ලෑන්ඩ් ප්‍රෙපරේෂන් කියලා. සමහරු කියනවා මේකට බේසල් ටිලේජ් කියලා. ඔය නම් දෙකම මේකට භාවිතා වෙනවා. මෙතන බේසල් කියන්නේ මූලික හෙවත් පළමු කියන අරමුණින් වෙන්න පුළුවන්. එතකොට මූලික බිම් සැකසීම කියලා කියන්නේ යම් භෝගයක් ශේෂ්ත්‍රයේ සංස්ථාපනය කරන්න ඉස්සරලා පෙර සිද්ධ කරන සියලුම බිම් සැකසීමට අදාළ ක්‍රියාවන් වෙනවා. යම් ශේෂ්ත්‍රයක භෝගයක් හදන්න ඉස්සරලා, භෝගයක් හිටවන්න ඉස්සරලා අපි පසමත සිද්ධ කරන සියලුම දේවල් මේ මූලික බිම් සැකසීමට අදාළ වෙනවා. ඒ කියන්නේ මේ වගේ දෙයක් දරුවනේ. අපි හිතුවොත් එහෙම මෙන්න මේ අවස්ථාවේ අපි ශේෂ්ත්‍රයේ භෝගයක් හදනවා හෙවත් භෝග සංස්ථාපනය කරනවා කියලා. මෙන්න මේ විදිහට යම් ශේෂ්ත්‍රයක භෝගයක් සංස්ථාපනය කරන්න ඉස්සරලා ඊට පෙර පසමත සිදු කරන සියලුම දේවල් නැත්නම් බිම් සැකසීමේ ක්‍රියාවන් තමයි ඔය කියන මූලික බිම් සැකසීම කියලා අපි කියන්නේ. ශේෂ්ත්‍රයේ භෝගය හදන්න ඉස්සරලා පසමත කරන ඔක්කොම දේවල් තමයි ළමයෝ මේ මූලික බිම් සැකසීම කියලා අපි කියන්නේ. එවනම් මොකද්ද අපි කරන්නේ? මේ මූලික බිම් සැකසීම කරලා ශේෂ්ත්‍රයේ භෝගය හිටවනවා. භෝගය සංස්ථාපනය කරනවා. මේ විදිහට යම් ශේෂ්ත්‍රයක භෝගයක් සංස්ථාපනය කළාට පස්සේ අපි තවදුරටත් පසමත තව දේවල් කළොත් ඒ ගැන මම ඉස්සරහට කතා කරાવી. ඒවට අපි කියනවා පශ්චාත් බිම් සැකසීම හෙවත් අතුරු යත් ගෑම කියලා. ඒක දෙවනුව හමුවන කතාවක්. තවම අපි කතා කරන්නේ මූලික බිම් සැකසීම පිළිබඳවයි. එහෙනම් අපි ඉස්සෙල්ලා මේ ගැන කතා කරමු. යම් ශේෂ්ත්‍රයක් නැත්නම් යම් භෝගයක් ශේෂ්ත්‍රයේ සංස්ථාපනයේට ඉස්සෙල්ලා පසමත සිදු කරන සියලුම ක්‍රියාකාරකම් වලට අපි කියනවා මූලික බිම් සැකසීම හෙවත් බේසල් ලෑන්ඩ් ප්‍රෙපරේෂන් එහෙම නැත්නම් බේසල් ටිලේජ් කියලා. ළමයි දැනගන්න මේ මූලික බිම් සැකසීම කියන ක්‍රියාව තුළ මේකෙත් ප්‍රධාන පියවර දෙකක් තියෙනවා. මේකෙන් එකකට අපි කියනවා ප්‍රාථමික බිම් සැකසීම, අනිකට කියනවා ද්විතීක බිම් සැකසීම කියලා. සම්මතන කියනවා මේ යටතේ මූලික බිම් සැකසීම පියවර දෙකයි. පළවෙනි එක ප්‍රාථමික බිම් සැකසීම, දෙවෙනි එක ද්විතීක බිම් සැකසීම. අපි ඉස්සෙල්ලා බලමු මොකක්ද මේ ප්‍රාථමික බිම් සැකසීම කියන්නේ කියලා. මේකට ඉංග්‍රීසියෙන් කියනවා අපි primary tillage කියලා. දැනට පසක් තද වෙලා තියෙනවා නම් මේ තද වෙලා තියෙන පස අපි විවෘත කරනවා. ඒ කියන්නේ මෙහෙම තියෙන පසෙන් පස් පිඩැල්ලක් වෙන් කරලා ගන්නවා. පස විවෘත කරනවා කියන්නේ මේකයි. මේක බුරුල් කරනවා, අනිත් පැත්තට පෙරලනවා. උඩ යට මාරු කරලා මේක පෙරලනවා. මේ නිසා දැනට තද වෙලා තියෙන පසක් විවෘත කිරීම හෙවත් බුරුල් කිරීමක් කරනවා. ඒ වගේම මේ පස් පිඩැල්ල පෙරලීමක් කළොත් මේකට අපි කියනවා මේ ඇත්තටම කරන්නේ බිමක් කොටාගෙන ගිහිලා පස අනිත් පැත්තට පෙරලගෙන යන ක්‍රියාවක්. මෙන්න මේකට අපි කියනවා මූලික බිම් ප්‍රාථමික බිම් සැකසීම හෙවත් primary tillage කියලා. මේ වැඩේ කරන්නේ කොහාටද? තද වෙලා තියෙන පසකට. දැන් අපි මේ වගේ තද වෙලා තියෙන පසකට මේ කන්නේදී ඔය දේ කරලා ඒක බුරුල් කරලා ඕක ඊළඟට මං ඉස්සරහට කතා කරන පියවර ද්විතීක බිම් සැකසීමත් කරලා ඕකේ භෝග වගා කළා කියලා හිතන්නකෝ.
හැබැයි කතාව මෙතන ඉවර වෙන්නේ නැහැ. ආපහු ඊළඟ වගා කන්නේදී නැත්නම් තව ටික කාලයක් ගියාම මේ පස ආපහු තද වෙනවා. විවිධ හේතුන් නිසා. පස මෙහෙම බුරුල් කළා යම් කාලයක් භෝග වගා කරලා තිබ්බට පස්සේ ඉබේම මේක වැහි බින්දු පස මත වැටෙනකොට වැහි බින්දු වලට තද වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාරුවෙන් මාරුවට මේ පස තෙත්වීම හා වියලීම මගින් තද වෙන්න පුළුවන්. මේ පස මත සත්තු, මිනිස්සු, යන්ත්‍ර ගමන් කිරීම නිසා තද වෙන්න පුළුවන්. පසේ පවතින කාබනික පදාර්ථ ප්‍රමාණය අඩුවීම නිසා පස තද වෙන්න පුළුවන්. ඒ වගේම ඉබේම කොහොම කළත් පසක් බුරුල් කළත් ඔය පස බුරුල් වෙලා තියෙන ළමයි මාසයක් පමණ කාලයක් යනකම් විතරයි. ආපහු විවිධ හේතුන් නිසා ඔය පස තද වෙනවා. ඒ නිසා අපට ආපහු ඊළඟ කන්නේදී ආපහු වැඩේ පටන් ගන්න වෙන්නේ මේ වගේම තද පසකින් තමයි. නැතෝ ගිය කන්නේ අපි ප්‍රාථමික බිම් සැකසීම කළා පස බුරුල් වුණා මෙහි කන්නේ ඕනන්නේ නැහැ එහෙම කියන්න බෑ. ගිය කන්නේ ප්‍රාථමික බිම් සැකසීම යටතේ පස බුරුල් කරවුවත් ටික කාලයක් යද්දී ආපහු උපරිම මාසයක් යද්දී ආපහු ඒක තද වෙනවා. මේ නිසා අපි අකණ්ඩව භෝග වගා කරන තාක්කල් අකණ්ඩව අපට සිද්ධ වෙනවා ප්‍රාථමික බිම් සැකසීම කරන්න මේ වැඩේ පටන් ගන්න වෙන්නේ තද වෙලා තියෙන පසකින්. ඒක එහෙම තමයි. එහෙනම් තද වෙලා තියෙන පස බිඳිනවා නැත්නම් විවෘත කරනවා හෝ බුරුල් කරනවා පෙරලනවට අපි කියනවා ප්‍රධාන වශයෙන්ම ප්‍රාථමික බිම් සැකසීම කියලා. එතකොට මේ පස පෙරලනවත් එක්ක ළමයි දැන් මෙහෙම දෙයක් නෙමෙයි මේ කරලා තියෙන්නේ. ඇත්තටම ගත්තොත් මේක ඇතුලේ තියෙනවා ප්‍රධාන පියවර කීපයක්. මේ වගේ පසක් තියෙනවා නම් අපි මේකෙන් පස් පිඩැල්ලක් කපා ගන්නවා මේ විදිහට. සිරස් කැපුම් දෙකක් දාලා තිරස් කැපුමක් දාලා පස් පිඩැල්ලක් කපා ගන්නවා. දෙවනුව කරන්නේ මොකක්ද? මේ කපාගත්ත පස් පිඩැල්ල උඩට ඔසවනවා. මේ විදිහට. දැන් මේ පස් පිඩැල්ල මත මෙහිම වල් පැල යටි හරි ඉපනැල්ල හරි මොනවා හරි හැදිලා තියෙන්න පුළුවන් මේ විදිහට. අපි කරන්නේ උදැල්ලකින් හරි මොකක් හරි උපකරණයකින් මේ වගේ පස් පිඩැල්ලක් කපා ගන්නවා. ඊළඟට කරන්නේ මොකක්ද? මේ කපාගත්ත පස් පිඩැල්ල උඩට ඔසවනවා. මේක තමයි දෙවන පියවර. තුන්වෙනුව මොකද්ද කරන්නේ ළමයෝ? මේ ඔසවාගත්ත පස් පිඩැල්ල ආපහු මෙහෙම දානවා. එහෙම දාද්දි මොකද වෙන්නේ? අන්න අර ක්‍රියාව සිද්ධ වෙනවා. මොකක්ද? පස් පිඩැල්ල උඩ යට මාරු වෙලා හෙවත් පරස්පරව පෙරලිලා කැට පොඩි වෙලා වැටෙනවා. දැන් බලන්න මෙතෙන්දි වෙන්නේ මේ පසේ උඩ පැත්තේ තිබිච්ච වල් පැල යටි ඉපනැලි ශාක කොටස් ආදී මේ යට පැත්තට එනවා. ඇයි? පස උඩ යට මාරු වුණා. ඒ වගේම මේකේ කැට පොඩි වෙනවා. මේ විදිහට. මෙන්න මේ ක්‍රියාව තමයි ඇත්තටම ප්‍රාථමික බිම් සැකසීම යටතේ වෙන්නේ. පස් කුට්ටියක් පස් පිඩැල්ලක් අපි කපනවා. ඒක ඔසවනවා පරස්පරව පෙරලීමේදී කැට පොඩි වෙලා ආපහු බිමට වැටෙනවා. එතකොට මෙන්න මේ වගින් අපිට පුළුවන් තියෙනවා වල් පැල හා ඉපනැල්ල පසට යට කරගන්න. මේ වෙලා තියෙන්නේ. ඒ වගේම ලොකු කුට්ටිය ටිකක් කැට බවට පත් වෙලා තියෙනවා. ඒ වගේ පසක් ලබා ගන්නත් පුළුවන් වෙලා තියෙනවා. එහෙමනම් තද වෙලා තියෙන පස බිඳීම නැත්තම් බුරුල් කිරීම හා පෙරලීම තමයි මේ ප්‍රාථමික බිම් සැකසීම කියන ක්‍රියාව යටතේ කරන්නේ. අපි ඉඩමක් පාත්‍යයක් මිරිස් පාත්‍යයක් හදන්න ගියාමත් ඉස්සෙල්ලම කරන්නේ ප්‍රාථමික බිම් සැකසීම තමයි. අපි ඉස්සෙල්ලම මිරිස් පාත්‍ය දාන්න බලාපොරොත්තු වුණ ස්ථානයේ පස උදැල්ලකින් භූමිය සුද්ධ කරලා වල් පැල ටික අයින් කරලා ඊළඟට මොකද කරන්නේ? එක්ක උදැල්ල හරි තුන් කටුවක් හරි අරගෙන මේ පස කොටනවා. තද වෙච්ච පස බුරුල් කරනවා පෙරලනවා. බුරුල් කරනවා පෙරලනවා. ඊළඟට තමයි අපි ද්විතීක බිම් සැකසීමට යන්නේ. හරිද? එහෙනම් මෙන්න බිම් සැකසීමේ පළවෙනි පියවර ප්‍රාථමික බිම් සැකසීම. මෙන්න කරන විදිහ. ඊළඟට අපි අහලා තියෙනවා ඒ අපි දැනගන්න ඕන දෙයක් තියෙනවා මොන විදිහටද ප්‍රාථමික බිම් සැකසීම කරන්න කියලා. දැනගන්න අවශ්‍යතාව හා අවස්ථාව මත මේ ප්‍රාථමික බිම් සැකසීම අපි ප්‍රධාන ආකාර තුනකට කරනවා. එකකට කියනවා ගැඹුරු සීසෑම, තව එකකට කියනවා යටිපස බුරුල් කිරීම,
තව එකකට කියනවා වසර පුරා බිම් සැකසීම. ওই විදිහට අපට මේ ප්‍රාථමික බිම් සැකසීම සිදු කරන මට්ටම මත වර්ග කරගන්න පුළුවන්. මේකෙන් පළවෙනි එක තමයි මේ ගැඹුරු සීසෑම. ගැඹුරු සීසෑම කියලා කියන්නේ යම් භෝගයක මේකට සමහරු කියනවා ඩීප් ප්ලවිං කියලා. යම් භෝගයක මුල් ගමන් කරන ගැඹුරට වඩා වැඩි ගැඹුරකට බිම් සකස් කරනවා. දැන් ළමයි දැනගන්න අපි කිසියම් භෝගයක් ගත්තොත් ඒකේ මුල් ගමන් කරන කලාපයක් හෙවත් මූල මණ්ඩල කලාපයක් තියෙනවා මේ විදිහට. යම් භෝගයක මුල් ගමන් කරන කලාපයක් හෙවත් මූල මණ්ඩල කලාපයක් තියෙනවා මේ විදිහට. අපි මෙන්න මේකට අපි කියනවා භෝගයේ මුල් ගමන් කරන කලාපය එහෙම නැත්නම් මූල මණ්ඩල කලාපය කියලා. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා රූට් zone එක කියලා. ළමයි මේ ගැඹුරු බිම් සැකසීම යටතේ අපි කරන දේ තමයි මේ භෝගයේ මුල් ගමන් කරන කලාපයට වඩා වැඩි ගැඹුරක් දක්වා බිම් සකස් කරනවා. මේ විදිහට යම් භෝගයක මුල් ගමන් කරන කලාපයට වඩා වැඩි ගැඹුරකට බිම් සකස් කරන නිසා මේකට අපි කියනවා ගැඹුරු බිම් සැකසීම කියලා. නැතුව හිතන්න එපා මේ ගැඹුරු කිව්වට මේක මේ අඩි 30 40ක් අපාය දක්වාම එහෙම එකක් නෙවෙයි. මොකක් හරි වගා කරන භෝගයක් වෙනවනේ. එයාගේ මුල් ගමන් කරනවට වඩා වැඩි ගැඹුරකට බිම් සකස් කරවුවොත් ඒක ගැඹුරු බිම් සැකසීමක් වෙනවා. ඇයි මෙහෙම කරන්නේ? දැනගන්න සමහර අවස්ථාවලදී මේ වගේ වගා ශේෂ්ත්‍රවල ළමයි සමහර අවස්ථාවලදී මේ වගේ වගා ශේෂ්ත්‍රවල මේ භෝගයේ ගමන් කරන නැත්නම් භෝගයේ මුල් ගමන් කරන ගැඹුරට වඩා වැඩි ගැඹුරකට සමහර වල් පැලෑටි වල කොටස් ගමන් කරනවා. සමහර අවස්ථාවල අපි කිව්ව විදිහට මෙන්න මෙහෙම ඉතින් මේ භෝගයේ මුල් ගමන් කරන ගැඹුරට වඩා වැඩි ගැඹුරකට සමහර වල් පැලෑටි වල කොටස් ගමන් කරනවා. මේවා හුඟක් වෙලාවට භූගත කොටස්. උදාහරණ කලාඳුරු, ඉලුක්, මාන වගේ උදවිය. එතකොට ඒගොල්ල මර්ධනය කරන්න තමයි දැන් මෙහෙමනම් තවත් ගැඹුරට යන්න ඕන. මෙන්න මේ වගේ වල් පැලෑටි වල පවතින භූගත කොටස් මර්ධනය කරන්න බලාගෙනයි අපි සාමාන්‍යයෙන් ශාකයේ මුල් ගමන් කරන ගැඹුරට වඩා වැඩි ගැඹුරකට බිම් සකස් කරන්නේ. ඒක මතක තියාගන්න. යම් භෝගයක මුල් ගමන් කරන ගැඹුරට වඩා වැඩි ගැඹුරකට බිම් සැකසීම තමයි මේ ගැඹුරු බිම් සැකසීම කියන්නේ. මේ සෙන්ටිමීටර් 25ක් 30ක් හෝ ඊට වඩා වැඩි ගැඹුරකට වෙන්න පුළුවන්. මෙලෙස සීසාපුවාම පස විශාල කුට්ටි වලට කැඩෙනවා. ඒවා වර්ෂාව නැත්තම් සූර්යාලෝකයට අහු වෙලා ආපහු මොකද වෙන්නේ? ස්වභාවිකව බන්ධනකාරක හේවත් මැලියම් විනාශ වෙලා ප්‍රමාණයෙන් කුඩා කොටස් වලට කැඩිලා ව්‍යුහයක් දියුණු වෙනවා. ඉස්සෙල්ලම මේ වගේ පස් පිඩලි කියලා අපට හම්බ වෙන්නේ ප්‍රමාණයෙන් විශාල පස් කුට්ටි. හැබැයි මේ පස් කුට්ටි කිසියම් කාලයක් ගත වෙනකොට අධික සූර්යාලෝකය, අධික වර්ෂාපතනය ආදියට ලක් වෙලා මොකද වෙන්නේ? ඒවා ප්‍රමාණයෙන් කුඩා පස් කුට්ටි බවට පත් වෙනවා. මෙන්න මේක අපට හිතකර වෙනවා. එතකොට තව දෙයක් වෙනවා මේ මගින් අර ගැඹුරට සීසාපුවාම ඇටවරා, කලාඳුරු, ඉලුක් වැනි බහුවාර්ෂික වල් පැලෑටි මර්ධනය වෙනවා ගැඹුරු සීසෑමේ. එතකොට පස ගොඩක් ගැඹුරට බුරුල් වෙලා ඒ පස තුල ජලය ගබඩා කරගෙන පසේ තෙතමන සංරක්ෂණයකුත් වෙනවා. කෙසේ හෝ වේවා යම් භෝගයක මුල් ගමන් කරන ගැඹුරට වඩා වැඩි ගැඹුරට බිම් සැකසීම ගැඹුරු බිම් සැකසීම වෙනවා. මේ ප්‍රධාන වශයෙන්ම භූගත වල් පැලෑටි මර්ධනය කිරීම සඳහා සිදු කරන ක්‍රියාවක් වෙනවා. හරිද? මෙන්න තව උපක්‍රමයක් තියෙනවා නැත්නම් තවත් ප්‍රාථමික බිම් සැකසීම කළ හැකි ක්‍රමයක් තියෙනවා යටිපස බුරුල් කිරීම. මෙතෙන්දි කරන්නේ මතු පිටපසට විශාල බාධාවක් නොකර
පසේ තියෙන තද ස්තර හෙවත් අපාරගම්ම ස්තර පමණක් බිඳගෙන යනවා. මෙමගින් ශාකවල මූල වර්ධනය දියුණු වෙලා පෝෂක හා ජලය සඳහා ශාක අතර තියෙන තරඟය අඩු වෙනවා. පසේ පාරගම්මිතාවත් වැඩි වෙනවා. ළමයි පස්වල මෙන්න මේ වාගේ දෙයක් වෙන්න පුළුවන්. මේක බහුලව ඔය උක් වැනි භෝගවල සිදුවන දෙයක් තමයි මේ තියෙන්නේ පොළොව මට්ටම නම්. අපි මේකේ භෝග වගා කරලා හැමදේම එකම ගැඹුරකට බිම් සකස් කරගෙන යනකොට මොකද වෙන්නේ? මේකේ ගැඹුරින් හට ගන්නවා අපාරගම්ම හේවත් තද ස්තරයක්. මේක ගැඹුරින් හට ගන්නවා කිසියම් ආකාරයකට එකම ගැඹුරට බිම් සකස් කිරීම, දිගින් දිගටම එකම භෝගය වගා කිරීම, බර යන්ත්‍රෝපකරණ භාවිතය ආදී වගින් පසේ හට ගන්නවා ජලයට ඒ වගේම ශාකවල මූල වර්ධනයේට අපාරගම්ම්‍ය ස්තරයක් නැත්නම් අපාරගම්ම්‍ය තට්ටුවක්. මේකට සමහරු කියනවා ළමයි තද ස්තරය කියලා. සමහරු කියනවා හાર્ඩ් පෑන් එකක් කියලා. එතකොට මොකද වෙන්නේ? මෙතනින් පහළට ශාකයේ මුල් වලට යන්න බෑ. කොච්චර ගැඹුරට මුල් ගමන් කරන භෝගයක් වුණා. තෙතමනේ හා පෝෂක ලබා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ සීමිත පරාසය තුල විතරයි. ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? ශාකවලට හිතකර පරිදි පෝෂක හා ජලය ලබා ගන්නට තියෙන මේ සීමිත පරාසය තුල අධික තරංගයක් ඇති වෙනවා. දැනගන්න කිසියම් අවස්ථාවක වගාවක තරංගයක් ඇති වුණා කියන්නේ අනිවාර්යෙන් මොකක්ද? අස්වැන්න අඩුවීමේ ක්‍රියාව. ඉතින් මෙතනත් ඒ වගේ අධික තරංගයක් ඇති වෙලා බෝගවල අස්වැන්න අඩු වෙන්න පෙළඹෙනවා. එහෙනම් මේ වගේ වෙලාවට කළ හැකි හොඳම දේ මොකක්ද? හොඳම දේ තමයි මේ කියන තද ස්තරය බිඳීම. අන්න ඒ විදිහට එතකොට අපිට අවශ්‍ය නැහැ. ඒ වගේ වෙලාවට අපට අවශ්‍ය නැහැ මේ පසේ තියෙන මතුපිට කලාපයට විශාල හානියක් කරන්න. මතුපිට හොඳයි. වැරද්ද වෙලා තියෙන්නේ මෙන්න මේ අපාරගම්ම හේවත් තද ස්තරය. මෙන්න මේ වගේ වෙලාවට යම් පසක මතුපිට කලාපයට විශාල හානියක් කරන්නේ නැතුව මේ පසේ තියෙන අපාරගම්ම හේවත් තද ස්තරය හානි කරලා විනාශ කිරීමට අපි කියනවා යටිපස බුරුල් කිරීම කියලා. ඒ වගේ වෙලාවට අපි මේ සඳහා විශේෂ උපකරණයක් යොදා ගන්නවා. ඒ උපකරණයට අපි කියනවා යටිපස් නගුල නැත්නම් සබ් සොයිලර් එක කියලා. ඒක ළමයි නිකම් මෙන්න මේ වගේ සපත්තුවක් වගේ උපකරණයක්. මේක මේ විදිහට අපි පසට ඇතුල් කරනවා. ඇතුල් කරලා සපත්තු වගේ ව්‍යුහේ පසේ ගැඹුරින් මෙහිම ගමන් කරනවා. මේක පසට ඇතුල් කරන්නේ මෙන්න මේ වගේ ස්ථානයකින්. ඉතින් මෙතනට අපිට පුළුවන් මේක ට්‍රැක්ටර් එකක් සවි කරලා ලොකු ට්‍රැක්ටර් එකක් ඕන වෙනවා. ඒ ට්‍රැක්ටර් එක මගින් මේක පසේ ඇදගෙන යනවා. එතකොට මෙතන තියෙන පිහියක් වගේ ව්‍යුහයක් මේක පසට බහිනෝ. හැබැයි මේ යට තියෙන සබ්සොයිලර් කියන කොටස විස්කම්බයෙන් හරි පල්ලෙන් හරි අධිකයි. මේක පැත්තෙන් බලලා මේක පිටිපස්සෙන් බැලුවාම අපට පේන්නේ මේ වගේ තත්ත්වයක්. මේක දිහා. මේක නිකම්ම රේඛාවක් වාගේ පසට ඇතුල් වන ව්‍යුහයක්. ට්‍රැක්ටරෙන් ඇතුල් වන දණ්ඩ. හැබැයි එතනින් පහළ තියෙන මේ වාගේ පළල ව්‍යුහයක්. මේක මෙහෙම ලොකු ඒරියා එකක් ආවරණය කරගෙන විහිදෙනවා. ඔහොම. ඒ හන්දා මෙයා පස් තුල ගමන් කරපුවාම විශාල පරාසයක තියෙන තද ස්තරේ බිඳිනවා. හැබැයි මතු පිට පස්සේ නිකන් පොඩි ඇලියක් විතරක් හැදීගෙන යනවා. අපි මේ වාගේ පසක සබ්සොයිලර් ප්ලව් එකක් දාලා බැලුවට පස්සේ අපට පේන්නේ මේ වගේ තත්වයක්. මේක පොළවෙන් පසට ඇතුල් වෙන්න මේ වගේ පොඩි අර ෂාෆ්ට් එක ගමන් කරපු ඇලියක් තියෙනවා. මෙන්න මේ ටිකේ විශාල ප්‍රදේශයක පස දිගේ මේක ගමන් කරපු හින්දා මේ වගේ විශාල ප්‍රදේශයක පස කැඩිලා තියෙනවා. මේ ප්‍රදේශයේ ඔක්කොම පසේ තදස්තර බිඳලා තියෙනවා. ආයෙත් සෑහෙන ඈතකින් තමයි ඔයා මේ උපකරණය පසට ඉන්සර්ට් කරන්නේ නැත්නම් ඇතුල් කරන්නේ. එතකොටත් ආයෙත් මේ වගේ විශාල ප්‍රදේශයක තදස්තර බිඳිනවා. එකයි අපි කිව්වේ යම් පසක මතු පිට ස්තරයට
මතු පිටට විශාල හානියක් කරන්නේ නැතුව යම් පසක තියෙන hard pans ඒවත් තද ස්තර බිඳීමට තමයි මේ සබ්සොයිලර් ප්ලව් එක නැත්නම් යටිපස් නගුල අපි යොදාගන්නේ. උඩපසට ලොකු ඩැමේජ් එකක් නැහැ. ඒතර මේකට අපි කියනවා සබ්සොයිලර් එක හේවත් යටිපස් නගුල කියලා. මේක වී වගාව වගේ මේක උක් වගාව වගේ වගාවන් වල බහුල යොදා ගන්න. මොකද උක් වගාව ලංකාවේ බහුලව යාන්ත්‍රීකරණය වෙච්ච භෝගයක්. ඒ නිසා බර යන්ත්‍ර සූත්‍ර ගමන් කරනවා. ඒ පසෙත් ලක්ෂණ තියෙනවා උක් වගා කරන පස්වලත්. ඒ වගේම දිගු කාලයක් උක් වගා කරලා තියෙනකොට පසේ තදස්තර ඇති වෙන්න පුළුවන්. ඒක පසට හිත කරන්නේ ඒ වගේ වෙලාවට ඒක බිඳින්න තමයි මේ සබ්සොයිලර් ප්ලව් එක දාලා යටිපස බුරුල් කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට කිසියම් පසක මතු පිටට විශාල හානියක් කරන්නේ නැතුව පසේ අපාරගම් හේවත් තද ස්තර බිඳීමේ ක්‍රියාවට අපි කියනවා යටිපස බුරුල් කිරීම කියලා. මේ වගින් අපිට පුළුවන් ශාකවල මූල වර්ධනය දියුණු කරලා පෝෂක හා ජලය සඳහා එක ශාකයක් තව ශාකයක් එක්ක දක්වන තරඟය අඩු කරන්න පුළුවන්. පස තුල ද්‍රව්‍ය ගමන් කිරීමේ හැකියාව නැත්නම් පර්මියබිලිටි එක හේවත් පාරගම්මිතාව වැඩි කරන්නත් පුළුවන්. ඔය දෙවන ප්‍රාථමික බිම් සැකසීමේ උපක්‍රමය. තව උපක්‍රමයක් අපිට හම්බ වෙනවා වසර පුරා බිම් සැකසීම. වසර පුරා බිම් සැකසීම කියන පදයෙන් අදහස් කරන්න ළමයි අවුරුද්ද මුළුල්ලේම අපි සීසාමින් ඉන්නවා කියන එක නෙමෙයි. land preparation throughout the year. එහෙම අදහසක් නෙමෙයි මෙතන දෙන්නේ. අපි බිම් සකස් කරන කාලය තුල නැත්නම් වසරේ සලකා බලන කාලය තුල විශේෂයෙන්ම වැඩි වාර ගණනක් බිම් සකස් කරනවා. එකපාරක් සීසාලා නිකන් ඉන්නේ නැහැ. මෙන්න මේ යටතේ හම්බුන එක ගොවිතැන් ක්‍රමයක් තමයි අපට හම්බ වෙනවා වියලි ගොවිතැන හේවත් ඩ්‍රයි ෆාමින් කියලා එකක් තියෙනවා. උපරිමව ජලය සංරක්ෂණය වන ආකාරයෙන් ජලයේ හිඟ ප්‍රදේශවල පවත්වාගෙන යන ගොවිතැන් ක්‍රමයක්. මේකට අපි කියනවා වියලි ගොවිතැන් ක්‍රමය. ඉංග්‍රීසියෙන් කියනවා ඩ්‍රයි ෆාමින් කියලා. ළමයි මේ ඩ්‍රයි ෆාමින් හේවත් මේ වියලි ගොවිතැන් ක්‍රමයේ මූලිකම ලක්ෂණය වෙන්නේ හැකිතරම් දුරට ජල සංරක්ෂණය කිරීම. ලැබෙන ජලය පුළුවන් තරම් ආරක්ෂා කරගන්නයි මේ මගින් අපි වෑයම් කරන්නේ. මොයිස්චර් කන්සර්වේෂන් හේවත් ජල සංරක්ෂණය තමයි හැකිතරම් දුරට මේ වියලි ගොවිතැනේ අපේ මූලධර්ම වෙලා තියෙන්නේ. හැබැයි එහෙම කරන්න නම් අපි එක්ක වර්ෂාව ආරම්භ වීමටත් පෙර එහෙම නැත්නම් වර්ෂාව ආරම්භ වෙනවත් සමගම අඩුම ගානේ බිම් සකස් කිරීම ආරම්භ කරන්න ඕන. හැබැයි මෙතෙන්දි වෙන්නේ මොකක්ද? දැන් ළමයි මේ වර්ෂාව ආරම්භ වෙන්නේ මෙතන නම් starting නැත්නම් onset of rainfall හේවත් වර්ෂාව ආරම්භයේ මෙතන සිද්ධ වුණා නම් අපි බිම් සකස් කිරීම ඊට පෙර හෝ වර්ෂාව ආරම්භයත් එක්ක පටන් ගත්තා නම් මේකේ යම් කාලයක් ගිහිල්ලා තමයි අපි භෝග සංස්ථාපනය කරන්නේ. මෙතෙන්දි નિરાයාසයෙන්ම ඇතිවන තත්වයක් තියෙනවා. මේ බිම් සැකසීම ආරම්භයේ හේවත් වර්ෂාව ආරම්භයත් භෝග සංස්ථාපනයත් අතර අපිට හම්බ වෙනවා ඉතා දිගු කාල පරාසයක්. මේ දෙක අතර ඉතා දිග කාලයක් තියෙනවා හේවත් පවතින කාලය වැඩි වෙනවා. එතකොට මෙන්න මේ වාගේ ඉතා දිගු කාලයක් තියෙනකොට මේ පසේ බිම් සකස් කිරීමෙන් බලාපොරොත්තු වන තත්ත්ව අකණ්ඩව නැත්නම් දිගටම තියාගන්න නම් අපිට දිගට වැඩි වාර ගාණක් බිම් සකස් කරන්න වෙනවා. මෙන්න මේ විදිහට වැඩි වාර ගාණක් වැඩි කාලයක් අරගෙන බිම් සකස් කරන එක තමයි මේ නමට කියනවා අපි වසර පුරා බිම් සැකසීම කියලා. මේකෙන් වැරදි අදහසක් ගන්න එපා හැමදාම සීසාමින් ඉන්න අවුරුදු දවස් 365ම කියලා. නමුත් බිම් සැකසීම යටතේ වැඩි ක්‍රියාවන් සංඛ්‍යාවක් වැඩි ඔපරේෂන්ස් ගානක් අපි කරනවා වැඩි කාලයක් අරගෙන. මේක ඉබේම අපිට මේ වියලි ගොවිතැන් ක්‍රමය යටතේ හමුවන වසර පුරා බිම් සැකසීමේදී
හමුවන ක්‍රියාවලියක් වෙලා තියෙනවා. ළමයි මීට අමතරව තව දෙයක් වෙලා තියෙනවා. වී වගාව අපි ගත්තාම අපේ රටේ තියෙන මඩ වී වගාව ගත්තාම මඩ වී වගාව කියන්නේ පූර්ණව පස ජලයෙන් යට කරලා පසේ ව්‍යුහ පූර්ණව විනාශ කරලා සිදු කරන වී වගාවක්. ඒ වගේ වෙලාවක බලන්න අපි කරනදී වී වගාව යටතේ අපි මේ තියෙන ඝන පස් කුට්ටි අරගෙන මේක පත් කරනවා මඩ හෙවත් විස්කස් නැත්තම් දුස්රාවී තරලයක් බවට. මඩ කියන්නේ නිකන් දුස්රාවී තත්ත්වයට ළඟා කරපු දෙයක්. එතකොට විශාල පස් කුට්ටියක් නිකන් මේ අතට අරගෙන මිරිකපුවාම ඇඟිලි අස්සෙන් එළියට පැනලා අවසානයේ අතේ මුකුත් රැඳෙන්නේ නැති මට්ටමට ගිනවා. හරියට වී වගාව යටතේ පසක බිම් සකස් කළොත් මේ විශාල පස් කුට්ටි සහිත කුඹුර අවසානයේ පසින් පස් සහුරක් අරගෙන මෙහෙම මිරිකවුවාම ඇඟිලි අස්සෙන් මේ මැඩි ඔක්කොම දොට්ට පැනලා අත දිගහැරියාම අතේ මුකුත් තියෙන්න බෑ. ඉතින් මේ මට්ටමට ගේන එක පියවරකින් දෙකකින් කරන්න බෑ. ඒ නිසා මොකද්ද අපි කරන්නේ? මේ යටතේ විශාල පියවර ගානක් ආවරණය කරනවා. වතුර බඳිනවා, වතුර කඩනවා, පළමු ඊයහානෝ, වතුර බඳිනවා, ටික කලක් තියෙනවා, වතුර කඩනවා, දෙවන ඊයහානෝ, වතුර බඳිනවා, ආය කාලයක් තියෙනවා, වතුර කඩනවා, මඩ කිරීමක් කරනවා, වතුර බඳිනවා, වතුර කඩනවා, අත්පෝරුවෙන් මට්ටම් කරනවා. මේ වාගේ පියවර ගණනාවකින් මේ වැඩේ කරනවා. මේ වාගේ පියවර ගණනාවක් යන හන්දා ඔකට නමක් දාලා තියෙනවා වසර පුරා බිම් සැකසීම කියලා. බිම් සැකසීම ආරම්භ කිරීමත් භෝග සංස්ථාපනයත් අතර දිගු කාල පරාසයක් තියෙනවා නම් බිම් සැකසීමේ ක්‍රියාව තුළ පසේ ලක්ෂණ බොහෝ දුරට වෙනස් කරගන්න තියෙනවා නම් විශේෂයෙන්ම සාර්ථකව වල් මර්ධනය කරගන්න තියෙනවා නම් අපට භෝගයක කන්නේ තුළ වැඩි ක්‍රියාකාරකම් ගණනාවක් දක්වමින් වැඩි කාලයක් තුළ බිම් සකස් කරන්න වෙනවා. අන්න ඒ ක්‍රියාවට අපි කියනවා වසර පුරා බිම් සැකසීම කියලා. නැතුව මේකෙන් කියන්නේ අවුරුද්දේ වෙන මොකුත් වැඩ නැහැ සීසාමින් ඉන්නවා කියලා. හැබැයි අපි කියනවා වසරේ වැඩි වාර ගණනක් සිදු කරන බිම් සැකසීමයි. වියලි ගොවිතැන් ක්‍රමයේ යටතේ වර්ෂාව ආරම්භයත් සමග බිම් සැකසනවා. මෙසේ කරන්නේ වැඩි වර්ෂා ජල ප්‍රමාණයක් ඇතුල් වීම සඳහායි. ඒතර මේ විදිහට බිම් සැකසීම හා භෝග සිටුවීම අතර දිගු කාල පරාසයක් ඇති විට පසේ ඇති යෝග්‍යතත දිගටම පවත්වා ගන්න මේක වැදගත් වෙනවා. මෙම ක්‍රමය වගාවේ වඩා හොඳින් වල්පල පාලනට ආධාර වෙනවා. තවද ජලහිඟ ප්‍රදේශවලටත් යෝග්‍ය වෙනවා. විශේෂයෙන් මේක අපි යොදා ගන්නවා උදාහරණයක් ගත්තොත් කොහෙදද? වී වගාව සඳහා. උදාහරණ අපිට දක්වන්න පුළුවන් වී වගාව. අපි කතා කළා ප්‍රාථමික බිම් සැකසීම ගැන. යම් ශේෂ්ත්‍රයක භෝග සංස්ථාපනය කරන්න ඉස්සරලා කරන සියලුම බිම් සැකසීමේ ක්‍රම මූලික බිම් සැකසීම වුණා. ඒ මූලික බිම් සැකසීම් වල පියවර දෙකක් තිබුණා. ප්‍රාථමික බිම් සැකසීම, ද්විතීක බිම් සැකසීම කියලා අපි කතා කරගෙන ආවේ ප්‍රාථමික බිම් සැකසීම ගැනයි. තද වෙලා තියෙන පසක් බිඳීම නැත්තම් බුරුල් කිරීම හා පෙරලීම කියන ක්‍රියාව, ඒ මගින් වල් පැල ඉපනැල්ල ආදීන් ටිකක් අඩු මත පිටක් ලබා ගන්න එකත්, ඒ වගේම පස් පිඩල්ල පෙරලලා දාන එකත්, කැට ප්‍රමාණය අඩු කරගන්න එකත් දෙවන පෙළ ආරම්භ වුණා. මේ ප්‍රාථමික බිම් සැකසීම ප්‍රධාන වශයෙන් ආකාර තුනකට මෙතන ඉදිරිපත් කළා. ගැඹුරු බිම් සැකසීම, භෝගී මුල් ගමන් කරන ගැඹුරට වඩා වැඩි ගැඹුරකට බිම් සකස් කරනවා වල් මර්ධනය සඳහා. යටිපස බුරුල් කිරීම. පස මත පිටට විශාල හානියක් කරන්නේ නැතුව පසේ තියෙන තදස්තර බිඳීමයි. මේකට යටිපස් දකුළු හෙවත් සබ්සොයිල ප්ලව් එක භාවිතා කළා. ඒ වගේම වසර පුරා බිම් සැකසීම. ඒක කන්නේකදී වැඩි කාලයක් කරන් වැඩි වාර ගණනක් සිදු කරන බිම් සැකසීමයි. මේ මගින් බලාපොරොත්තු වුණේ පසේ හොඳ තත්වයන් වඩා ඇති කරන්නටත්, ඒ වගේම වල් මර්ධනය කරන්නටත්, බිම් සැකසීම ආරම්භ කිරීමේ සිට අවසානයේ දක්වා දිගු කාලය තුල පසේ බිම් සැකසීමෙන් බලාපොරොත්තු වන යෝග්‍ය තත්ත්ව දිගටම පවත්වා ගන්නත් එක්කයි. හරි. එන්න එහෙනම් ඊළඟ බිම් සැකසීමේ ක්‍රමයට. ඒකට අපි කියනවා ද්විතීක බිම් සැකසීම නැත්නම් සෙකන්ඩරි ටිලේජ් කියලා. මෙතන ද්විතීක කියන්නේ දෙවනුව කරන හින්දායි. කාට පස්සේද?
ප්‍රාථමික බිම් සැකසීමේ ක්‍රියාවලියෙන් පසු ප්‍රාථමිකව යාට පස්සේ කරන දේවල් ද්විතීක වෙනවා. මේවායේ ලක්ෂණයක් තමයි මේවා එච්චර බරපතල නෑ. මේවා ටිකක් විතර සියුම් වෙනවා. අනික තමයි ලයිට් හෙවත් සැහැල්ලු වෙනවා. මොන වගේ දේවල්ද? අර ප්‍රාථමික බිම් සැකසීමෙන් ලැබිච්ච ලොකු පස්කුට්ටි තියෙනවා නම් ඒවා තවදුරටත් කුඩා කරනවා. ඉතිරි වෙලා තියෙන වල්පැල ආදී වෙනවා ඉවත් කරනවා. පස ලෙවල් හෙවත් සමතලා කරගන්න. ඊළඟට අපිට හම්බ වෙනවා පශ්චාත් බිම් සැකසීම හෙවත් අතුරු යත් ගෑම කියන සංසිද්ධිය. ළමයි මෙහෙම කතාවක් අපි දැන් කලින් කිය හිටියා. මේ තියෙන්නේ පොළොව මට්ටම නම් සමාවෙන්න මේ තියෙන්නේ කාලේ නම් අපි මෙන්න මෙතෙන්දි භෝග සංස්ථාපනය කරනවා නම් භෝගය හිටවනවා නම් බීජ හෝ පැල වගා කරනවා නම් මේ තියෙන්නේ භෝග සංස්ථාපනයට පෙර කාල පරාසය මේ තියෙන්නේ භෝග සංස්ථාපනයේ පසු කාල පරාසය. යම් ශේෂ්ත්‍රයක භෝග සංස්ථාපනය කිරීමට පෙර පස මත සිදු කරන ක්‍රියාවන්ට අපි කිව්වා මූලික බිම් සැකසීම හෙවත් බේසල් ටිලේජ් හෙවත් බේසල් ලෑන්ඩ් ප්‍රෙපරේෂන් කියලා. භෝග සංස්ථාපනය කරන්න ඉස්සරලයි කලේ මේක ඉතින් ආකාර දෙකකට බෙදාගත්ත එක වෙනම දෙයක් වුණා. පස පෙරලීම වගේ බරපතල දේවල් කලේ ප්‍රාථමික බිම් සැකසීම යටතේ. එහෙම පෙරලපු පස කැට පොඩි කරලා ලෙවල් කරලා ගල් මුල් අයින් කළා. වාගේ සිල්ලර දේවල් කලේ ද්විතීක බිම් සැකසීම යටතේ. ඔයාලට පුළුවන් ශේෂ්ත්‍රයක ද්විතීක බිම් සකස් කරලා පාත්‍ය හරි මොනවා හරි හදලා ඒකේ භෝගය හිටවන්න. මෙන්න මේ භෝගය හිටවන එකට භෝගය හදන එකට තමයි අපි කියන්නේ establishment of crops එවත් භෝග සංස්ථාපනය කියලා. එතකොට යම් වගා ශේෂ්ත්‍රයක යම් භූමියක මෙහෙම භෝග සංස්ථාපනය කළාට පසුවත් අපි තවදුරටත් පස්සැකසීමේ ක්‍රියාවන් කළොත් අන්න ඒවට අපි කියනවා අතුරු යත් ගෑම නැත්තම් අතුරු බිම් සැකසීම නැත්තම් පශ්චාත් බිම් සැකසීම කියලා. ඒ නිසා යම් ශේෂ්ත්‍රයට භෝග සංස්ථාපනයෙන් පසු ශේෂ්ත්‍රයේ භෝගය තිබියදීම තවදුරටත් කරන විවිධ බිම් සැකසීමේ ක්‍රියාවන්ට අපි කියනවා පශ්චාත් බිම් සැකසීම කියලා. ඒ කියන්නේ ළමයෝ මෙන්න මේ අවස්ථාවට පසු මොකක්ද අවස්ථාව? භෝග සංස්ථාපනය. ඊට කලින් කළොත් එහෙම මූලික වෙනවා. භෝගය හදවුවට පස්සේ කළොත් එහෙම පශ්චාත් වෙනවා. මෙන්න අපි කතා කරලා තියෙනවා නිකමට වගේ මේ අතුරු යත් ගෑම හෙවත් පශ්චාත් බිම් සැකසීමෙන් බලාපොරොත්තු වන දේවල් නැත්තම් මේකේ අරමුණු ඒ වගේම මේ යටතේ කරන දේවල්. වල්පැල ඉවත් කරන්න ඒ කියන්නේ අපි ශේෂ්ත්‍රයේ භෝගය වගා කළාට පස්සේ මෙන්න පසු කාලීනව වල්පැල මතුවෙනවා. ඒ වල්පැල අයින් කරන්න අපි උදළු එහෙම නැත්තම් මොනවද අත්මුල්ලු ආදී අරන් ගිහිල්ලා භෝග වගා වලට හානියක් නැති වෙන්න ඒ වාස්සේ තියෙන වල්පැල ගලවනවා. පසට පොහොර මිශ්‍ර කිරීමට මේ මිශ්‍ර කරන්නේ මතු පිට පොහොර. යම් ශේෂ්ත්‍රයක භෝග වගා කළාට පස්සේ ඒකට දාන පොහොර මතු පිට පොහොරයි. ඒව තමයි මේ මිශ්‍ර කරන්නේ. අපි ගස් වලට පොහොර දාන්න ඕන වෙච්චාම මුලින්ම වල්පැල අයින් කරනවා නැත්නම් වල්පැලත් පොහොර ලබා ගන්නවා. ඊට පස්සේ ආපහු අත් මුල්ලුවකින් පස බුරුල් කරලා අවශ්‍ය පොහොර ප්‍රමාණය ගහ වටේ දාලා මුල්ලු කරලා යට කරනවා. ඊළඟට පැලාවට සමහර වෙලාවට පස් තද වෙනවා. එතකොට අර රටකජු වගේ ඒවාට අර පෙග් එක නැත්නම් එයාගේ පුෂ්ප මංජරිය පසට යවා ගන්න බැරි වෙනවා. අර්ථාපල් වලට. අපි ඒ වගේ වෙලාවට පසාවට පැලාවට පස බුරුල් කරනවා. එහෙම නැත්නම් පාත්ති වල එහෙම නැත්නම් නියරවල් වල තියෙන ඔය කැඩිච්ච තැන් රිපෙයාර් කරන එකත් අතුරු යත් ගෑමක් වෙනවා. ඊළඟට අර්ථාපල් වැනි අල වර්ග පසෙන් ඉහළට මතුවීම වළක්වන්න අපි පස් ගොඩ කරනවා. ළමයි දැනගන්න මෙන්න මේකත් මම කියන්නම් නිකමට මේ අර්ථාපල් වල අල බහිනවා කියලා කියන්නේ භූගත කොටසක් නෙමෙයි. අර්ථාපල් කියලා කියන්නේ සොලනේසියේ කුලයේ සාමාන්‍ය ශාකයක්. මම නිකමට කියන්නේ
එයාගේ විද්‍යාත්මක නාමය සොලනම් ටියුබරෝසම් වෙනවා. මම යටින් ලියන්න. අර්ථාපල් ශාකේ. මෙයාගෙත් විශේෂ ලක්ෂණයක් තියෙනවා. මේ ශාකේත් හටගන්නවා පුෂ්ප අංකුර. මේ පුෂ්පාංකුර ධන ගුරුත්වාවර්ති වර්තනයක් දක්වනවා. මේ විදිහට උලක් වගේ ඇවිල්ලා මේකට කියනවා පෙග් එක කියලා. මේක ක්‍රමානුකූලව පස තුලට ඇතුල් වෙලා පස ඇතුලේ තමයි සංචිතාහාර තැන්පත් වෙලා අර්ථාපල් අලහෙවත් ආකන්ද සාදන්නේ. අපි ඒකයි අර්ථාපල ආකන්දයක් භූගත කඳක් නැත්තම් කඳක ශාක කඳ දක්වන විකරණයක් වශයෙන් සලකන්නේ. මේ ශාකයේ කඳේ තියෙන කක්ෂීය අංකුරයක් කෙලවර තමයි වර්ධනය වීමෙන් පසු සංචිතාහාර තැන්පත් වෙලා අර්ථාපල් ආකන්ද සාදන්නේ. ඊළඟට මේක දිගටම පොළොව යට පවතිනවා. හැබැයි මෙයා කඳක්. යම් හේතුවකින් අර්ථාපල් වල මේ වගේ භූගත කඳකට හේවත් අලයක් පොළවෙන් මතුවෙලා ඒකට සූර්යාලෝකය ලැබුණොත් එයා කඳක්. මොකක්ද එයා කරන්නේ? මේ තත්වයට තිය අර්ථාපල් වල හරිතප්පද නිපදවලා කොළ වර්ණයක් ඇති කරනවා. එතකොට කොළ පාට අර්ථාපල් කියලා කියන්නේ මේ අල වැසීමෙන් පසු පොළව තුල තිබිලා පොළවෙන් උඩට මතුවෙච්ච අර්ථාපල්. ඒතර මේවා මගින් හරිතප්පද නිපදවලා උත්සාහ කරනවා ප්‍රභා සංශ්ලේෂණයට දායක වෙන්න. ගැටලුවක් නැහැ. හැබැයි ඒ එක්ක තව බරපතල දෙයක් වෙන්න පුළුවන්. අර්ථාපල් මෙහිම පසෙන් ඉහළට මතුවෙනවත් එක්කම මේකේ හටගන්නවා එක්තරා මාරාන්තික විෂ වර්ගයක් ළමයි. ඒ විෂට අපි කියනවා සොලනීන් කියලා. සොලනීසියේ කුලේ හටගන්නා විෂ නිසා වෙන්න ඇති. ඇයි මෙයාගේ විද්‍යාත්මක නමය සොලනම් ටියුබරෝසම්නේ. සොලනම් ටියුබරෝසම් වල හටගන්නා විෂයක් තමයි සොලනීන් කියන්නේ. මේක මාරාන්තික විෂයක්. තියෙන්නේ කාගේද? කොළපාට අර්ථාපල් වල. ඒ නිසා මේ විෂ අර්ථාපල් එක්ක දේහගත වුණොත් අපි ඔය කොළපාට අල අඩු ගන්න ගෙනල්ලා තම්බල හරි උයල් හරි කාපුවම මේ විෂ දේහගත වෙලා මේක කීට ග්‍රන්ථි හා මුඛේ හා ස්නායු පද්ධතියට බලපාලා කටින් කියලා හා සෙම ගලලා සමහර විට මරණය පවා වෙන්න පුළුවන්. නිසා අපි යෝජනා කරනවා කොළපාට අර්ථාපල් මිලදී ගන්න එපා. ඉතින් මේ කොළපාට අර්ථාපල් හැදින්නේ ඇයි? අනවශ්‍ය විදිහට අර්ථාපල් සූර්යාලෝකයට නිරාවරණය වුණාම. එයා භූගත කොටසක් නම් පොළොව යට එපා තියෙන්නේ. හරි. ඉතින් මේක වළක්වන්න අපි මොකද කරන්නේ? මේ අර්ථාපල් වගේ අල වර්ග පස්සෙන් ඉහළට මතුවෙන එක වළක්වන්න පස් ගොඩ කරනවා. ඒ වගේම වගාවන් වල තියෙන අනවශ්‍ය මොරෙයන්. මොරෙයන් කියන්නේ අලුතෙන් භූගත කඳන් වලින් හටගන්නා කක්ෂීය අංකුර. උදාහරණයක් කෙසෙල් වගාවේ. අපි කරන වැඩේ ඒවා අයින් කරනවා. මේකත් අතුරුයත් ගෑමක් වෙනවා. ඊළඟට පාංශු රෝග හා පලිබෝධ පාලනය කරන්න. පස බුරුල් කරනවා, හොඳට අවුව දෙන්න සලස්වනවා. ඊළඟට යම් එකටත් අතුරුයත් ගන්නවා. ද්විතීක ජල සම්පාදන හා ජල වහන ක්‍රම යොදන්න. අපි ප්‍රාථමිකව පසේ වතුර සපයන්න කානු හේවත් ප්‍රාථමික ජල සම්පාදන ක්‍රම යොදනවා. ප්‍රාථමිකව ඒ කියන්නේ භෝගිය වගා කරන්න ඉස්සරලා හෝ භෝගිය වගා කරනවත් එක්කම ජල සම්පාදන ක්‍රම යොදනවා. මේ වගේම ප්‍රාථමිකව ජල වහන කානුත් දාන්න පුළුවන්. භෝගිය සංස්ථාපනය කරන්න ඉස්සර හෝ ඒ එක්කම. හැබැයි එහෙම නැතුව, එහෙම දැම්ම හෝ නැතුව තව ටික කාලයක් ගියාට පස්සේ අපට පේනවා මේ භෝගයට තව වතුර අවශ්‍යයි. මේ ශේෂ්ත්‍රයේ වැඩිපුර ජලය රැස් වෙනවා. දැන් භෝග වගා කරලා තියෙන්නේ. ඒ යම් ශේෂ්ත්‍රයක භෝගයක් වගා කළාට පස්සේ දෙවනුව යොදන ජල සම්පාදන ක්‍රමවේද ඒවා secondary irrigation systems එවත් ද්විතීක ජල සම්පාදන පද්ධති වෙනවා. ද්විතීකව හේවත් දෙවනුව පරක් වෙලා යොදන ජල වහනය දියුණු කරන ව්‍යුහ වේද ඒවා secondary drainage systems එවත් ද්විතීක ජල වහන පද්ධති වෙනවා. අන්න ඒවා යොදන්න අපි පස බුරුල් කරනවා. ඊළඟට අපි පාංශු කාදනය වළක්වන්න පාංශු සංරක්ෂණ කානු හදනවා. අපට මතක ඇති හිර කරවන හා විසිරවන කානු, නෙත්ති කානු, පාර්ශ්වික කානු. මේ සමහර කානු වල පස් නැත්නම් රොන් මඩ පිරෙනවා. ඒවා අයින් කරන එකත් මේ අතුරුයත් ගෑමට අයිති වෙනවා. එහෙනම් මේ බිම් සැකසීම කියන ක්‍රියාව බීජ ප්‍රරෝහණය සාර්ථක මූල වර්ධනයක් ලැබෙන්න
පසනම් පරිසරයේ භෞතිකව සැකසීම බිම් සැකසීමයි ප්‍රධාන පියවර දෙකයි මූලික බිම් සැකසීම. යම් ශේෂ්ත්‍රයක භෝගයක් සංස්ථාපනයට පෙර කරන්නේ අනික පශ්චාත් බිම් සැකසීම හෙවත් අතුරුයත් ගෑම යම් ශේෂ්ත්‍රයක භෝගයක් සංස්ථාපනය කළාට පසුව තවදුරටත් සිදු කරන පස් සැකසීමේ ක්‍රියා. මූලික බිම් සැකසීම ආකාර දෙකකට බෙදුවා. ප්‍රාථමික බිම් සැකසීම තද වී ඇති බිඳීම, තද වී ඇති පස බිඳීම, බුරුල් කිරීම හා පෙරලීමයි. මිට අමතරව වල් පැල මර්ධනයත් කැට ස්වභාවය අඩු පසක් ලබා ගන්න එකත් අරමුණු වෙලා තියෙනවා. ද්විතීක බිම් සැකසීම ප්‍රාථමික බිම් සැකසූ පසක තවදුරටත් කරන සියුම් හා සැහැල්ලු පස් සැකසීමේ ක්‍රියාව වෙනවා. මේ යටතේ පස් කැට පොඩි කරනවා, ශේෂ්ත්‍රය සමතලා කරනවා, ගල් මුල් ආදී වේ නම් ඉවත් කරනවා. ඊළඟ ප්‍රාථමික බිම් සැකසීම අපි කිව්වා කළ හැකි ප්‍රධාන මට්ටම් තුනක් ගැන කතා කළා. එකකට අපි මේ දක්වා කිව්වා ඩීප් ප්ලවිං හෙවත් ගැඹුරු බිම් සැකසීම. තව එකකට කිව්වා අපි පසේ තද ස්තර ආදී හටගෙන තියෙනවා නම් මතු පිට පසට විශාල හානියක් කරන්නේ නැතුව යටිපස බුරුල් කිරීම. තද ස්තර බිඳීමට උක්වගාව ආශ්‍රිතවයි කලේ. ඒ වගේම බිම් සැකසීම ආරම්භීම හා භෝග සංස්ථාපනය අතර දිගු කාල පරාසයක් වේ නම් ඒ වගේම බිම් සැකසීම යටතේ විශාල වෙනසක් කළ යුතු නම් ඒ වගේම බිම් සැකසීම යටතේ වල් මර්ධනය ඉතා වැදගත් නම් අපට මේ යටතේ විවිධ ක්‍රියාකාරකම් වැඩි වාර ගාණක් කරන්න පුළුවන්. මේකට අපි කිව්වා වසර පුරා බිම් සැකසීම කියලා. මේකට අපි කිව්වා වසර පුරා බිම් සැකසීම කියලා. ඔන්න අපි කතා කරලා තියෙනවා ප්‍රධාන බිම් සැකසීමේ වර්ගීකරණය. ඊළඟට ඔය කතා කරන බිම් සැකසීමේ ක්‍රම අපිට කොච්චරක් කරනවද කොහොමද කරන්න කියන එක මත දැන් අපි කලින් කතා කළේ බිම් සැකසීමේ ක්‍රමම තමයි කරන අවස්ථාව මත ඕනනම් අපට මේ වර්ගීකරණය දක්වන්න පුළුවන් ළමයෝ සිදු කරන අවස්ථාව මත. මේ තියෙන සිදු කරන අවස්ථාව මත ගොඩනැගූ වර්ගීකරණයක් කියලා ගන්න පුළුවන්. භෝග සංස්ථාපනයට පෙර නම් මූලික, භෝග සංස්ථාපනයෙන් පස්සේ නම් පශ්චාත්. මුලින් කරනවා නම් ප්‍රාථමික, ඊට පස්සේ කරනවා නම් ද්විතීක. මේ ආකාරයට බෙදා ගන්න පුළුවන්. මේ තියෙන දෙවන වර්ගීකරණයක් වෙන්න පුළුවන්. බිම් සකස් කිරීමේ ක්‍රම කියලා අපි කියනවා. මේක මට කියන්න පුළුවන් ඕනනම් සිදු කරන ආකාරයේ මත. කොහොමද කරන්නේ? මේ අර්ථයේ සිදු කරන ආකාරයේ මත ප්‍රධාන බිම් සැකසීමේ ආකාර හතරක් අපට දක්වන්න පුළුවන්. එකක් උපරිම බිම් සැකසීම, අනික අවම බිම් සැකසීම, අනික ශුන්‍ය බිම් සැකසීම, අනික වීවගාව සඳහා බිම් සැකසීම හෙවත් කුඹුරු මඩ කිරීම. අපි ඉස්සෙල්ලා ගත්තොත් එහෙම ළමයෝ මේකෙන් උපරිම බිම් සැකසීම ගැන අපිට බොහොම කෙටියෙන් තමයි කියන්න තියෙන්නේ. ඒක මම මෙතනම දැක්වුවොත් එහෙම ඔබට උපරිම බිම් සැකසීම කියලා කියන්නේ ඉස්සර කාලේ ඉඳලා අපි කරගෙන ආපු දෙයක්. මේකට සමහරු කියනවා ළමයි මැක්සිමම් ටිලේජ් කියලා. ඉස්සර ඉඳන් කරගෙන ආපු හන්දා කියනවා සාම්ප්‍රදායික බිම් සැකසීම කියලා. අපි හුඟක් වෙලාවට ඔය වගාවන් වල බිම් සැකසීම කියලා කතා කරන්නේ මේක තමයි. ඒකයි ඒ ගැන විශේෂයෙන්ම මෙතන අපි වැඩිපුර කතා බහ කිරීමක් නොකරලා තියෙන්නේ. අපි කෙලින්ම අවම බිම් සැකසීමට ආවේ ඒකයි. ඒත් මේ ගැන කවුරු හරි උනන්දුවක් දක්වනවා නම් මට වචනයක් දෙකක් කියන්න පුළුවන්. උපරිම බිම් සැකසීම කියලා කියන්නේ බිම් සැකසීමේ ක්‍රියාව උපරිමව පොතේ හැටියට කරනවා. ප්‍රාථමික බිම් සැකසීමත් කරනවා, ද්විතීක බිම් සැකසීමත් කරනවා,
ඔක්කොම හොඳටම කරනවා උපරිමවා ලෙසටම කරනවා. එහෙම නැත්නම් දැඩි විදිහට කරනවා. සාම්ප්‍රදායිකව කරගෙන ආවා. හරි හොඳයි. හැබැයි වර්තමානයේට කොච්චරක් ගැළපෙනවද කියන ප්‍රශ්නයක් නම් එනවා. ළමයි උපරිමව බිම් සකස් කරන්න ගියාම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ සඳහා අපට ඊටා විශාල හේවත් අධික කාලයක් ශ්‍රමයක් හා අද මුදල ඊටා සීමාකාරී අධික මුදලක් වැය වෙනවා. ඉතින් මේ වාගේ අධික කාලයක් ශ්‍රමයක් හා මුදලක් වැය කරලා මෙහිම බිම් සැකසීමකට උපරිමව යන්න ඕනද? පළවෙනි ප්‍රශ්නේ මතක් වෙනවා. දෙවනුව වර්තමානයේ වගා කරන්නේ කෙටි කාලීන ප්‍රභේද. ඉස්සර වගේ අවුරුදු ගණන් දිග ප්‍රභේද නෙවෙයි. වර්තමානයේ වගා කරන කෙටි කාලීන ප්‍රභේදයක් පසේ හෝ වගාවේ තියෙන්නේ කෙටි කාලයක්. ඉතින් ඒ නිසා කෙටි කාලයක් තුල විතරක් වගාව තියාගන්න බලාගෙන මේ වාගේ දැවැන්ත කාලයක් මුදලක් ශ්‍රමයක් වැය කරලා බිම් සකස් කරන එක තීරුමක් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් යම් ළමයෙක් පොඩි පුහුණුවකට මාසයකට කොළඹෙනවා. කෙටි කාලයයි. මාසයකට කොළඹෙනවායි කියලා ඒ ළමයා ගියක් ගන්න ඕන සල්ලි තියලා බෝඩිමක ඉන්නවා. ඒ වගේ භෝගේ ජීවිත කාලයේ කෙටි කාලීන නම් මොකටද ළමයා විශාල කාලයක් මුදලක් හා ශ්‍රමයක් වැය කරලා බිම් සකස් තීරුමක් නැහැ. අනික් අතට වර්තමානයේ අපිට පෙනී ගිහිල්ලා තියෙනවා භෝග වගා කරන ශාස්ත්‍රයක හැම තැනම පස භෝගයට එක හා සමාන වැදගත් නැහැ. ඉතින් එහෙම හිතන්නේ නැතුව මුළු භෝගයටම ඒකාකාරව මහා පරිමාණ වගාවක් දාන එක මහා පරිමාණ බිම් සැකසීමක් කරන එක තේරුමක් නැහැ. මොකද මුළු වගා ශාස්ත්‍රයක් ගත්තොත් ඒ වගා ශාස්ත්‍රයේම අපට එක හා සමානව භෝග වගාවට වැදගත් නැහැ. ඒ වාගේ වෙලාවක මුළු වගා ශාස්ත්‍රයේම ඒකාකාරව දැඩි බිම් සැකසීමකට යටත් කිරීමේ ගැටලුවක් තියෙනවා. අපට ඒ වෙනුවට බැරිද මේ පැල වගා කරන ස්ථානවලට හොඳ බිම් සැකසීමක් කරලා ශාකයේ තියෙන තැන අවටට හොඳ බිම් සැකසීමක් කරලා එතනින් ඈතට එහෙම නොකර ඉන්න පුළුවන්. අනික් අතට වර්තමානයේදී මේ මුදල සීමාකාරී වෙච්ච වෙලාවක ගොඩාක් සල්ලි යන දේවල් ගැන කතා කරන්න එපා. ඒ නිසා මේ මුදල් සීමාකාරී වෙච්ච වෙලාවක අනේ උපරිම බිම් සකස් කරන්න ලෑස්ති වෙන්න එපා. අනික් අතට මේකට යන්ත්‍ර සූත්‍ර ගොඩාක් පාවිච්චි කරපුවාම ළමයෝ ගොඩක් ඉන්ධන ආදිය දහනය කරලා පරිසර හානියක් වෙන්නත් පුළුවන්. මෙන්න මේ වගේ හේතු නිසා උපරිම බිම් සැකසීම ඊතරම් යෝග්‍ය නැද්ද කියන මතයක් එනවා. මේකට අධික කාලයක් ශ්‍රමයක් හා මුදලක් වැය වෙනවා. වර්තමානයේ මුදල සීමාකාරී වෙලා තියෙද්දි ඒව ගැන වැඩි හිතන්න එපා. අපි අද වගා කරන්නේ කෙටි කාලීන භෝග වර්ග. අපි වගා කරන කෙටි කාලීන භෝග වර්ග වලට මේ තරම් දිගු කාලයක් වැය වෙන බිම් සැකසීමක් කතරම් යෝග්‍යද කියන ප්‍රශ්නේ මතක් වෙනවා. ඒ වගේම අද අපි වගා ශාස්ත්‍රයක් ගත්තාම මේ වගා ශාස්ත්‍රයේ සෑම තැනකින්ම එක හා සමානව භෝග ශාක තම අවශ්‍යතා ලබා ගන්නේ නැහැ. මේක නොසලකා සෑම තැනටම එක හා සමාන දැඩි බිම් සකස් කිරීමක් කරන එකක් තේරුමක් නැහැ. ඒ වගේම වර්තමානයේ අපිට තියෙන මුදල් පොඩ්ඩයි. ඉතින් මේ මුදල් නාස්ති වෙන මේ වාගේ ක්‍රම යොදා ගන්න එක තේරුමක් නැහැ. අනික තමයි උපරිමව බිම් සකස් කරන්න ගියාම අධික පරිසර හානියක් සිද්ධ වෙනවා. ඒ ඉතින් පස දැඩිව සකස් කරන්න එපා. ඒක තේරුමකුත් නෑ. තවත් ඕනනම් කියද හැකි වර්තමානයේ වගා කන්නයක් අවසානයේ අපට එක්ක පසට එකතු කරන්න තියෙන්නේ. එහෙම නැත්නම් පසෙන් ඉවත් කරන්න තියෙන්නේ අඩු කාබනික පදාර්ථ ප්‍රමාණයක්. ඉතින් ළමයි මේ විදිහට අඩු කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයක් එක්ක පසට ඉවත් කරන්න හෝ එහෙම නැත්නම් පසට එකතු කරන්න බලාගෙන දැඩි බිම් සැකසීමට යන එක තේරුමක් නැහැ. අනේ නිසා මොකද උනේ? ඔය උපරිම බිම් සැකසීම කියන එකට එච්චර වැදගත්කමක් ලැබුණේ නැහැ. මේ වගේ හේතු නිසා මේක ජනප්‍රියතාවයෙන් අඩු වුණා. ඒ වෙනුවට අපට ඇවිල්ලා තියෙනවා මොකක්ද? ඉතින් ඒ නිසා මේක එච්චර හොඳ ක්‍රමයක් කියලා අපි හිතන්නේ. සම්පත් නාස්ති වෙන පරිසර හානි වෙන ක්‍රමයක්. ඔන්න එහෙනම් ඒ වෙනුවට ආව මොකක්ද? අවම බිම් සැකසීම.
අවම කියන්නේ අඩුවෙන්ම මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා මිනිමම් ටිලේජ් කියලා. මෙතෙන්දී අපි බිම් සකස් කරන එක පුළුවන් තරම් අඩු කරනවා. හැබැයි එහෙම කළා කියලා හොඳ පාත්තියක් ලැබෙන්න, ඉක්මනින් බීජ ප්‍රරෝහණය වෙන්න, සතුටුදායකව ශාක වර්ධනය වෙන්න අවශ්‍ය දේවල් වලට අපි බාධාවක් කරන්නේ නැහැ. හැබැයි බිම් සකස් කිරීමේ ක්‍රියාව නම් අපි අවමවයි සිද්ධ කරන්නේ. කවුරු හරි කෙනෙක් කියනවා දැන් මේ අපගේ කාර්යාලයේ වැඩ කරගෙන යන් හැබැයි නාස්ති කරන්නේ නැතුව. අත්‍යවශ්‍ය දේවල් ජනතාවට සේවය කරමු, ඒගොල්ලන්ගේ අවශ්‍යතා ඉටු කරමු. හැබැයි පුළුවන් තරම් දේවල් පිරිමහගෙන. ඒ වගේ තමයි මෙතන කරලා තියෙන්නේ. බිම් සකස් කිරීමෙන් බලාපොරොත්තු වන දේවල් තියෙන හොඳ පාත්තියක් අවශ්‍යයි. බීජ ප්‍රරෝහණය වෙන්න ඕන, හොඳ ශාක හැදෙන්න ඕන. ඒවට ඇගිලි ගහන්න නැතුව හැබැයි බිම් සකස් කිරීමේ ක්‍රියාව අවමව කරනවා. මේ යටතේ මොනවද අවම කරන්නේ? කීපාරක් බිම් සකස් කරනවද කියන එක හේවත් වාර ගණන අවම කරනවා. ඒ වගේම කොච්චර ගැඹුරකට නැත්නම් කොච්චර දැඩිව බිම් සකස් කරන ප්‍රමාණය හේවත් බිම් සකස් කිරීමේ තීව්‍රතාව ගැඹුර ආදියත් අවම කරනවා. ඒකයි අවම කියන්නේ. එතකොට අවම බිම් සකසීම යටතේ බිම් සකස් කිරීමේ ක්‍රියාව අවමව සිද්ධ කරනවා. හැබැයි එයා අවම කළා කියලා හොඳ පාත්තියක්, බික්මන් බීජ ප්‍රරෝහණයක් හා සතුටුදායක ශාක මූල වර්ධනයක් ලැබීමට බාධා කරන්නේ නැහැ. හැබැයි මෙහිදී අපි බිම් සකස් කරන වාර ගණන, බිම් සකස් කරන තීව්‍රතාව අවම කරනවා. මීට අමතරව මේ අවම බිම් සැකසීම යටතේ අපිට යොදා ගන්න පුළුවන් තව උපක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ බිම් සැකසීමේ ක්‍රියාවේදී අපිට සමහර වැඩවලට ලොකු වියදමක් යනවා. ලොකු වියදමක් ගියාට ඒකට හරියන්න ප්‍රතිලාභයක් ලැබෙන බවක් පේන්නේ නැහැ. අන්න ඒ වගේ පීවර තියෙනවා නම් අපි ඒවා අයින් කරලා දානවා. මොකද ඒවා අනුගමනය කරන එක තේරුමක් නෑ. දෙවනුව තවත් වියදම අඩු කරගන්න පුළුවන් වගාවට පොහොර යොදන එක, සමතලා කරන එක, බීජ වැපිරීම වැනි ක්‍රියාවන් ගණනාවක් එකට සම්බන්ධ කරලා තනි පියවරක් බවට පත් කරගන්නවා. එතකොට අපට වියදම කපා හැරගන්න පුළුවන්. ශ්‍රමය කපා හැරගන්න පුළුවන්. එහෙනම් අවමව බිම් සකස් කිරීමේ ක්‍රියාව කරන්නේ අවම බිම් සැකසීම යටතේ. මෙහිදී අපි උසස් බීජ ප්‍රරෝහණයක්, හොඳ පාත්තියක්, සාර්ථක ශාක වර්ධනයක් පවත්වා ගනිමිනුයි මේ වැඩේ කරන්නේ. මෙහිදී අපි බිම් සකස් කරන ගැඹුර, තීව්‍රතාව හා වාර ගණන අවම කරනවා. යෙදිය හැකි උපක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි බිම් සකස් කිරීමේ ක්‍රියාව තුළ අපට වැය වෙන කාලයේ මුදල් හා ශ්‍රමයට ගැළපෙන ප්‍රතිලාභ නොලැබෙන පියවර වේන මේ වයින් කරන්න. ඒ වගේම මේ ක්‍රියාව තුළ හමු වන පියවර ගණනාවක් එකතු කරලා තනි පියවරක් බවට පත් කරන්න. අපි ඕනනම් උපරිම බිම් සැකසීමත් නිකම් මතක් කරගත්තොත් බිම් සැකසීමේ ක්‍රියාව උපරිම ආකාරයෙන් කරන්නේ අර අවමයකට කලින් ඕනනම් කතා කරත හැකි. මෙහිදී අපි මූලික පශ්චාත් ඔක්කොම ටික කරනවා. ලොකු කාලයක් මුදලක් ශ්‍රමයක් වැය වෙනවා. අන්න ඒ හන්දා තමයි ළමයෝ මේ මම ඔබට මතක් කරලා දුන්න අවාසිදායක තත්වයන් ආවේ. ඒ හන්දා ඒක ගැන අපි එච්චර අවධානයක් යොමු කරන්නේ නැහැ. උපරිම වැඩි. ඒක අදට නම් ගැලපෙන්නේ නැහැ. බහුලව කරනවා තමයි. නමුත් ඒකට ලොකු කාලයක් මුදලක් ශ්‍රමයක් වියදම් වෙන හන්දා අපි ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ නිසා අපි අද වෙනකොට මේ උපරිම බිම් සැකසීම ගැන එච්චර අවධානයක් යොමු කරන්න කල්පනාවක් නැහැ. අපි ඒ වෙනුවට වැදගත් කොට සලකන අවම බිම් සැකසීම. රයිට්? මේ මධ්‍ය දල වශයෙන් නිකන් අපිට උපරිම බිම් සැකසීම මෙතනින් මතක් කරගන්න පුළුවන්. අපි ආපහු පොඩ්ඩක් ඕක අමතක කරලා අපිට වැදගත් දෙයට යම් මොකක්ද අවම බිම් සැකසීමට. මේ අවම බිම් සැකසීමේදී ප්‍රාථමික බිම් සැකසීම පමණයි මුළු ශාස්ත්‍රය පුරා කරන්නේ. අපි අවම බිම් සැකසීම යටතේ මේ ප්‍රාථමික බිම් සැකසීම මුළු වගා භූමිය පුරාම කරනවා. හැබැයි ද්විතීයික බිම් සැකසීම සීමා කරනවා බීජ හෝ පැල හිටවන ස්ථානවලට පමණක්. මේ බලන්න ළමයි. මේ තියෙන්නේ පොළොව මට්ටම නම් මෙහෙම තියෙනවා වගාවේ බීජ හෝ පැල.
මේ බීජ හෝ පැල හිටවන ස්ථානවලට විතරක් අපි අවම බිම් සැකසීම යටතේ හොඳ තද බිම් සැකසීමක් කරනවා. හැබැයි එක දෙයක් මතක තියාගන්න. ඒ අතර ප්‍රදේශවලට බිම් සැකසීම කරන්නේ අපි අවම ආකාරයෙන්. මේ තැන්වලට අපි ප්‍රමාණවත්ව බිම් සකස් කිරීමක් කරයි. නමුත් මේ පැල අතර ප්‍රදේශයට අපි අවම ආකාරයෙන් තමයි බිම් සකස් කරන්නේ. මොකද ඒක අපිට ශාකයක් ගත්තාම මේ ශාකයේ අවශ්‍යතාවලට වැඩි දායකත්වයක් ලැබෙන්නේ මෙන්න මේ වගේ ස්ථානවලින්. ඒ නිසා අපි ඒ ගැන එච්චර කරදර වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ඒ නිසා අවම බිම් සැකසීම යටතේ ප්‍රධාන කොටස් දෙකකට බෙදාගෙන බිම් සකස් කිරීමේ ක්‍රියාව කරගෙන යනවා. මොකක්ද අපේ පියවර දෙක? ප්‍රාථමික බිම් සැකසීම මුළු ශේෂ්ත්‍රයටම කරනවා. ද්විතීයික බිම් සැකසීම යන්තම් බීජ හෝ පැල හිටවන තැන් වලට විතරක් කරලා දානවා. එහෙම නැත්නම් අපිට මෙහෙම කරන්න පුළුවන්. මේ ශාක හිටවන තැන් වලට හොඳට බිම් සකස් කරලා අනික් තැන් වල යාන්තම් බිම් සකස් කරනවා. එහෙම නැත්නම් මෙහෙම කරන්න පුළුවන්. මේ තියෙන්නේ වගා ශේෂ්ත්‍රේ නම් මේ වගා ශේෂ්ත්‍රයේ හැම තැනටම අපි ප්‍රාථමික බිම් සැකසීම කරනවා. හැබැයි බීජ හෝ පැල හිටවන ස්ථානවලට පමණක් ද්විතීයික බිම් සැකසීම කරනවා. මේ කැමැති ක්‍රමයක් ඔබට අනුගමනය කරන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි බීජ හෝ පැල හිටවන තැන් වලට හොඳට බිම් සකස් කරනවා. අනික් ස්ථාන වලට අඩුවෙන් වැඩේ කරනවා. හොඳට කිව්වට මේක ප්‍රමාණවත්ව. එහෙම නැත්නම් මුළු ඉඩමටම ප්‍රාථමික බිම් සැකසීම කරලා බීජ හෝ පැල හිටවන තැන් වලට විතරක් ද්විතීයික බිම් සැකසීම කරනවා. ඔබට මේකෙන් කැමති ක්‍රමයකට යන්න පුළුවන්. මෙතන දක්වලා තියෙන්නේ ප්‍රාථමික මුළු භූමියටම කරලා ද්විතීයික බීජ හෝ පැල හිටවන තැන් වලට විතරක්. එහෙම නැත්නම් අපිට තව දෙයක් කරන්න පුළුවන්. මේ යටතේ මොකක්ද? බීජ හෝ පැල ආසන්නයට බීජ එහෙම නැත්නම් පැල ආසන්නයට ප්‍රමාණවත් බිම් සැකසීමක් කරනවා. නැත්නම් බෑනේ පැල හදන්න. ඉතිරි ස්ථානවලට පුළුවන් තරම් අඩුවෙන් හෙවත් අවම බිම් සැකසීමක් කරනවා. තෘතීයික බිම් සැකසීමක් කියලා පාත්ති සෑදීමක් ගැන කතාවත් කරන්නේ නැහැ. දැන් දරුවනේ මේ විදිහට අපි අවම බිම් සැකසීම කරපුවාම මේකේ තියෙන පොඩි ගැටලුවක් තියෙනවා. මේකේ තියෙන වාසි අපිට දැනෙන්න වසර 2-3ක කාලයක් යනවා. මේකේ තියෙන වාසි පළදරන්න වසර 2-3ක කාලයක් යනවා. ඉතින් ඒ නිසා මේකෙන් යම් කෙනෙක් වාසියක් ගන්නවා නම් ඒ අවම බිම් සැකසීමෙන් හම්බෙන වාසිය එක සැරේ ගන්න බෑ. අනික් අතට මේක වඩාත්ම යෝග්‍ය වෙන්නේ රළු එහෙම නැත්නම් වැලි ගතිය අධික එහෙම නැත්නම් මධ්‍යස්ත පසකට. ඒ කියන්නේ ටිකක් විතර වැලි ගතිය තියෙන පසකට. ළමයි දැනගන්න එක්තරා පරිසර හිතකාමී වගා ක්‍රමයක් තියෙනවා. මේකට අපි කියනවා වීදි භෝග වගාව කියලා. මේ වීදි භෝග වගාවට තව නමක් දාලා තියෙනවා ළමයි ඇලි ක්‍රොපින් කියලා. අන්න ඒ වීදි භෝග වගාවේදී මේ බිම් සැකසීමේ ක්‍රමය බහුලව භාවිතා වෙනවා. ඒක භාවිතා වෙන්නේ මෙහිමයි. අපි ඉස්සරළම අපේ වගා ශාස්ත්‍රයේ තුල මේ අවම බිම් සැකසීම කියන එක යොදා ගන්න ක්‍රමයක් තමයි ඇත්තටම මේ අර්ථය අපිට හම්බ වෙන්නේ ළමයෝ සංරක්ෂණ ගොවිතැන කියන ගොවිතැන් ක්‍රමය. මේක විශේෂ ගොවිතැන් ක්‍රමයක්. මේකට අපි කියනවා කන්සර්වේටිව් ෆාමින් හෙවත් සංරක්ෂණ ගොවිතැන කියලා. මෙතෙන්දි කරන්නේ අපි මේ නිකම්ම අස්වැන්න හා ආදායම ගැනම හිතනවට වඩා පරිසරයේ උපරිමව සංරක්ෂණය වන ආකාරයෙන් ගොවිතැන් කරන් යන එක. මේකට අපි කියනවා කන්සර්වේටිව් ෆාමින් හෙවත් සංරක්ෂණ ගොවිතැන කියලා.
මේ යටතේ අපි පස, ජලය, ජෛව විවිධත්වය, පසේ සාරවත් බව ආදිය සංරක්ෂණය කරන්නයි කල්පනාව. ඒත් මේ යටතේ අපි කරන දෙයක් තමයි මුලින්ම භූමිය හෙලිපෙහෙලි කරලා පස විදින උපකරණ හේවත් ඩ්‍රිල් කියන උපකරණයක් මගින් යාන්ත්‍රික විදිනයක් කියන්න පුළුවන්. ඒකෙන් පස තැන් තැන් වල ට්‍රොස් කළා විදගෙන යනවා. මේක හුඟක් වෙලාවට බෑවුම් සහිත තැන් වල කරන්නේ. ඊළඟට කරන්නේ ළමයි මෙහෙම පස විදපු තැන් වලට අපි බීජ දානවා. මේ මුළු පසම සීසාන්නේ නැහැ. අවමව පැල හදන තැන් විතරක් පස ඩ්‍රිල් එකකින් බුරුල් කළා ඒවට බීජ දාලා පැලවෙන්න හදනවා. මෙන්න මේක එක්තරා අවම බිම් සැකසීමේ ක්‍රමයක්. මොකද ප්‍රාථමික හා ද්විතීයික කළා. පස බුරුල් කළා, පස සමතලා කළා ඩ්‍රිල් එක මගින් මේ දෙකම වුණා. හැබැයි මුළු පසටම නෙවෙයි. දැන් උපරිම බිම් සැකසීමක් ගැන කතා කළා නම් ඒක ඉතින් මුළු පසටම කරන්න ඕන. එහෙම කරන්න බෑ. දැන් කාලේ මුදල් ශ්‍රමය වැඩියෙන් යන හන්ද. ඒකයි මේ වගේ ක්‍රමයකට අපි යන්නේ. හරිද? ඒ නිසා අපි කියනවා පරිසර හිතකාමී හේවත් මේ සංරක්ෂණ වගා ක්‍රමයක් වන වීදි භෝග වගාවලදී මේ වගේ ක්‍රමයක් අපි අනුගමනය කරනවා. මම විස්තර කළේ මොකක්ද මේ වීදි භෝග වගාව? නැත්නම් මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයි වීදි භෝග වගාවට ඇලි ක්‍රොපින් කියලා. සමහරු කියනවා ඇවනිව් ක්‍රොපින් කියලා. අන්න ඒ වාගේ වගා ක්‍රමවලදී අපට මේක යොදා ගන්න පුළුවන්. මොනවද මේ අවම බිම් සැකසීමේ තියෙන වාසි? බිම් සැකස් කිරීමේ ක්‍රියාව අවම විදිහට කරපුවාම උපරිම බිම් සැකසීමේ වාසිය වාසි කතා කරන්න තරම් දෙයක්වත් නැහැ. උපරිමව කරන වැඩක් අදට ගැලපෙන්නේ. ඒ නිසා අපි අවම එකටයි උනන්දුවක් දක්වන්නේ දැන්. ඒකයි උපරිම එක මම එහෙම එච්චර ඇඟට ගත්තේ නැත්තේ. අපි අවම එක ගැනයි උනන්දුවක් දක්වන්නේ. උපරිම එකේ වාසිය වාසි අපි කතා කළෙත් නැහැ. අවම බිම් සැකසීමට බෑවුම් අධික ශේෂ්ඨවලදී පාංශුකාදනය වළක්ව ගන්න පුළුවන්. බිම් සැකසීමට වැය වන කාලය අඩු කරගන්න පුළුවන්. ඇයි අපි ගොඩාක් ගැඹුරට මේක අත ගා ඉන්නේ නැහැ. ඒ නිසා වගා කන්න දෙකක් අතර තියෙන කාලය අපට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම අපි හරියට පස බුරුල් කරලා යට කලේ නැති හින්දා පසේ තනින් තන ඉපනැල්ල ඉතුරු වෙනවා. ළමයෝ ඉපනැල්ල කියන්නේ ගොයම් ආදී ශාක කපා ගත්තට පස්සේ ඉතුරු වෙන අර නටු වගේ කොටස. මෙහෙම ඉතුරු වෙනවා. මේක පසට ඉතුරු වෙලා දි รา පත් වෙලා පසේ භෞතික රසායනික හා ජෛවීය ලක්ෂණ පසු කාලීනව දියුණු කරනවා. අනික පස ක්‍රමානුකූලවයි බුරුල් වෙන්නේ. පසට ජලයේ කාන්දු වන ශීඝ්‍රතාව වැඩි වෙනවා. ඒ වගේම අවම විදියට බිම් සකස් කරන හන්දා වැය වන කාලය, මුදල, ශ්‍රමය අඩුයි. යන්ත්‍ර ගොඩාක් පාවිච්චි කරන්නේ නැහැ පස පෙරලන්න ආදියට. ඒ නිසා යන්ත්‍ර මගින් පස තද වෙන්නේ නැහැ. හැබැයි අවම බිම් සැකසීමේ අවාසි තියෙනවා. එක අවාසියක් තමයි අපි හරියට පස බුරුල් කළේ නැති හන්දා මොකද වෙන්නේ? බීජ ප්‍රරෝහණය අඩු වෙනවා, අඩාල වෙනවා. හරියට බීජ ප්‍රරෝහණය වෙන්නේ නැහැ. ඒ වගේම හරියට පස බුරුල් කළේ නැති හින්දා කාබනික පදාර්ථ වියෝජන වේගය අඩු වෙනවා. ඒ හින්දා කාබනික පදාර්ථ වියෝජනයේ මගින් පසට හරියට පෝෂක ලැබෙන්නේ නැති වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? පසේ ඇති වෙනවා ළමයෝ පෝෂක ඌනතා. ඒ නිසා පසේ ඇති වෙනවා ළමයි පෝෂක ඌනතා. ඇයි? කාබනික පොහොර වේගයෙන් වියෝජනය වෙලා පෝෂක ලබා දෙන්නේ. ඉතින් මොකද වෙන්නේ? මේ පෝෂක ඌනතා පියවන්න අපට සිද්ධ වෙනවා රසායනික පොහොර දාන්න. මේ විදිහට වගාවට රසායනික පොහොර දාන්න ගියාම ඒකට මුදලක් වැය වෙනවා, පරිසර හානිය සිද්ධ වෙනවා. හරියට පස බුරුල් කළේ නැති නිසා අර වායුගෝලීය නයිට්‍රජන් තිරකාරක බැක්ටීරියාවන්ට පසේ හොඳට ක්‍රියාත්මක වෙලා වායුගෝලීය නයිට්‍රජන් තිර කරන්න බැරි වෙනවා. ඇයි? නයිට්‍රජන් තිරකාරක ක්‍රියා අඩාල වෙනවා. ප්‍රතිඵලය තමයි අවම බිම් සැකසූ පස්වල නයිට්‍රජන් ඌනතා ඇති වෙන්න පුළුවන්. මේකත් ගැටලුවක්. මීට අමතරව පස ඔයා හරියට බුරුල් කරලා නැහැ. පස හරියට සකස් කරලා නැහැ.
මේ වාගේ පස්වල බීජ වපුරන්න අමාරුයි. පස් හරියට සකස් කළේ නැහැ. හරියට වල්පැල මර්ධනය කළේ නැහැ. පසු කාලීනව වල්පැල හානිය ඉහළ යනවා. මෙයට විශේෂයෙන්ම අර භූගත කොටස් තියෙන පොළොව යටට මුල් ගමන් කරන භූගත කොටස් තියෙන වල්පැල හානිය ඉහළ යනවා. එතකොට මේ වගේ වල්පැල මර්ධනය කරන්නට අපිට වල්නාශක යොදන්න වෙනවා. එහෙම කරන්නට ගියාම පරිසර හානියක් සිද්ධ වෙනවා. ඒ වගේම පස හරියට සකස් කළේ නැති හින්දා මේ පසේ රෝග පලිබෝධ හානි උත්සන්න වෙනවා. දරුවනි අපි කතා කරමින් හිටියේ බිම් සැකසීමේ ක්‍රම ගැනයි. අපි දැන් බිම් සැකසීම වර්ග කළා. එකක් තමයි සිදු කරන අවස්ථාව මත, අනික සිදු කරන ක්‍රමයේ මත. දැන් සිදු කරන අවස්ථාව මත අපි කතා කළා මූලික බිම් සැකසීම, එහෙම නැත්නම් පශ්චාත් බිම් සැකසීම. අපි කිව්වා සිදු කරන ආකාරයේ හෙවත් ක්‍රමයේ මත ප්‍රධාන ක්‍රම 4යි. උපරිම, අවම, ශුන්‍ය හා මඩ. උපරිම එක ගැන අපි වැඩි කෑකෝ ගහන්න ගියේ නෑ. ඒක බොහෝම සාම්ප්‍රදායික ක්‍රමයක්. මේක අදට ගැලපෙන්නේ නෑ. හැබැයි මේක අදට නොගැලපෙන්න හේතු නම් මම ටිකක් වැඩිපුර කතා කළා. උපරිම බිම් සැකසීමයි නොගැලපෙන්නේ කියලා. අධික කාලයක් මුදලක් ශ්‍රමයක් වැය වෙනවා. කෙටි කාලීන වගාවන්ට ඔහොම දිගට සකස් කරන එක තේරුමක් නෑ. අනික තමයි අපිට භෝග ශාක වලට ආසන්නයේ විතරක් කරපුවාම ඇති. ඒ වගේම අධික මුදලක් වැය වෙනවා. මුදල සීමාකාරී වන වර්තමානයට ගැලපෙන්නේ. ඒ වගේම අධික පරිසර හානියක් වාර්තා වෙනවා මේ විදිහට යන්ත්‍ර දාගෙන කරන්න ගියාම. ඒ නිසා අද තියෙන්නේ අඩු කාබනික පදාර්ථ ප්‍රමාණයක් වගා කන්නේ අවසානයේ. ඒක පසට යට කරන්න එච්චර දඟලන්න දෙයක් නෑ. ඒ නිසා මම කලේ උපරිම බිම් සැකසීමට අඩු වැදගත්කමක් දීලා කෙලින්ම එයා අනුපිළිවෙලින් පොඩ්ඩක් අයින් කරලා ආවා අවම බිම් සැකසීම. අවම බිම් සැකසීම කියලා කිව්වේ හොඳ පාත්‍යයක් ලැබෙන්න, ඉක්මන් ප්‍රරෝහණයක් ලැබෙන්න, සරුද්දායක භෝග වර්ධනයක් ලැබෙන්න බිම් සැකසීමේ ක්‍රියාව අඩුවෙන්ම කරන ක්‍රමයක් කිව්වා. හැබැයි අර තත්ත්ව හොඳට තියාගෙන තමයි කරන්නේ. අපි කරන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි වැඩක් නැති පියවර අයින් කරලා දානවා. අනික පියවර ගණනාවක් එකතු කරලා තනි පියවරකින් කරනවා. ඊළඟට අපි කිව්වා මේ අවම බිම් සැකසීම මගින් අපට යම් ප්‍රතිලාභයක් ලැබෙනවා නම් ඒ ප්‍රතිලාභය ලැබෙන්න හැබැයි අවුරුදු 2-3ක් ගත වෙනවා. මේක වඩාත් යෝග්‍ය වෙන්නේ රළු හෝ මධ්‍යස්ථ වයනයක් තියෙන පස්වලට. ඒ වගේම මේක බහුලව යොදා ගන්නවා කිව්වා වීදි භෝග වගාව යට. ඉතින් අපි ඒ නිසා ඊළඟට කතා කළා අවම බිම් සැකසීමේ වාසි ගැන. ඒ වගේම කතා කළා මේකේ තියෙන අවාසි ගැන. අපි එනවා තුන්වෙනි බිම් සැකසීමේ ක්‍රමයට. ඒකට අපි කියනවා මේ ශුන්‍ය හෙවත් බිඳුවක් වෙන බිම් සැකසීමේ ක්‍රමය. මොකක්ද ළමයෝ මෙතන ශුන්‍ය හෙවත් බිඳුවක් වෙලා තියෙන්නේ? කවුද මෙතන බිඳුවක් වෙලා තියෙන්නේ? ප්‍රාථමිකව සිදු කරන බිම් සැකසීම හෙවත් පස පෙරලීමයි. ප්‍රාථමික බිම් සැකසීම හෙවත් පස පෙරලීම තමයි බිඳුවක් වෙලා තියෙන්නේ. හැබැයි ද්විතීක බිම් සැකසීම බීජ හෝ පැල හිටවන ස්ථානවලට පමණක් සීමා කරලා තියෙනවා. ඉතින් මේ විදිහට ප්‍රාථමික බිම් සැකසීමක් නොමැති නිසා ඒක බිඳුව නිසා ශුන්‍ය බිම් සැකසීම නම් කරලා තියෙනවා. මේ අවම බිම් සැකසීමේ තවත් අන්ත අවස්ථාවක් වෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ. මට ඕනනම් පුළුවන් පොඩි පරිමාණයකට ගන්න බිම් සැකසීමේ ක්‍රියාවක්. අදට ගැලපෙන්නේ නැහැ කියාපු මහා පරිමාණව කාලයේ මුදල් හා ශ්‍රමය වැය වෙනවා කියාපු උපරිම බිම් සැකසීමක් තියෙනවා. අවම බිම් සැකසීමක් තියෙනවා. ශුන්‍ය බිම් සැකසීමක් තියෙනවා. උපරිම බිම් සැකසීමේ ප්‍රධාන ලක්ෂණයක් තමයි ඒකනේ අධික කාලයක් මුදලක් ශ්‍රමයක් වැය වෙන්නේ. උපරිම බිම් සැකසීම යටතේ ළමයෝ ප්‍රාථමික බිම් සැකසීම ආයේ කතා කරන්න දෙයක් නැහැ උපරිමයි. ද්විතීක බිම් සැකසීම කතා කරන්න දෙයක් නැහැ උපරිමයි. හැබැයි අවම බිම් සැකසීම යටතේ
ප්‍රාථමික බිම් සැකසීමක් කරනවා. හැබැයි අවමයි. නොකර බැරි කමට කරන්නේ. ද්විතීයික බිම් සැකසීමක් කරනවා. හැබැයි අවමයි. ශුන්‍ය බිම් සැකසීම යටතේ ප්‍රාථමික බිම් සැකසීමක් කරන්නෙම නෑ. බිඳුවයි ශුන්‍යයි. වෙන නොකරම බැරි හින්දා ද්විතීයික බිම් සැකසීමක් කරනවා. හැබැයි අවමයි. මේ හන්දා අපි කියනවා ශුන්‍ය බිම් සැකසීම කියන්නේ බිම් සැකසීමේ ක්‍රියාවේ එක්තරා අන්තයක් කෙලවරක් එන්ඩ් එකක් කියලා. මෙතනින් එහාට යන්න බෑ. එතකොට මුකුත් නෑනේ බිම් සකස් කිරීමක් නෑ. ඒ නිසා මේක බිම් සැකසීමේ ක්‍රියාවේ එක්තරා අන්තයක් වෙනවා. ඉතින් ළමයි මේ විදිහට ශුන්‍ය බිම් සැකසීමේදී අපි යාන්ත්‍රිකව පස පෙරලීමක් කරන්නේ නැත්නම් පස බුරුල් කරගන්නේ කොහොමද? ඒ සඳහා අපි විශේෂ වල්නාශක භාවිතා කරනවා. මීට අමතරව වල් මර්ධනය කරන්නටත් මේ වල්නාශක අපට ආධාර වෙනවා. ඒක මතක තියාගන්න. යාන්ත්‍රික ක්‍රියාවන් අවමයි. උපරිමව නැත්නම් යාන්ත්‍රික පස පෙරලීම අවමයි. යන්ත්‍ර මගින් අපි කරන්නේ වල්නාශක හිණේ. ඒකයි අපි කිව්වේ ප්‍රාථමික බිම් සැකසීමක් නොකර ද්විතීයික බිම් සැකසීම බීජ හෝ පැලහිටුන ස්ථාන වලට පමණක් සීමා කරනවා. ප්‍රාථමික බිම් සැකසීමක් නැති හන්ද ඒක බිඳුවක් හන්දා අපි කියනවා ළමයෝ ශුන්‍ය බිම් සැකසීම කියලා. එහෙමනම් මේක අවම බිම් සැකසීමේ එක එන්ඩ් එකක් කියවත් අන්තයක් වෙනවා. යම් දුරකට මෙතන තියෙන පස බුරුල් කරගණ්ඩයි වල්පැල මර්ධනය කරන්නයි ශේෂ්ත්‍රයට බීජය දීමට පෙර ක්‍රියාකාරී කාලයේ අඩු ඒක වෙනම කතාවක්. වල්නාශක කියන කෙමිකල් නම් දානවා. කෙමිකල් දාන එක මගින් පරිසර හානියක් වන බව මතක තියාගන්න. මේ යටතේ දාගෙන ගිය කෙමිකල් දැනට නම් භාවිතයෙන් තහනම් කරලා තියෙනවා. පැරාක්වට් හෙවත් ග්‍රැමොක්සෝන්. ඒ වෙනුවට විකල්ප ආවේ නැහැ. නමුත් මේ ක්‍රමවේදය තාම තියෙනවා. එතකොට මේ විදිහට ළමයෝ අර බිම් සැකසීමේ ක්‍රියාව තුළින් යාන්ත්‍රිකව පස පෙරලීමේ ක්‍රියාව තුළින් වල්පැල මර්ධනය කරන්න ලැබුණේ අඩු පිටුහලක් හන්දා ශේෂ්ත්‍රයේ දිගටම වල්පැල මතුවෙන්න බලනවා. ඒ නිසා දිගින් දිගටම වල්නාශක යොදාගෙන යන්න වෙනවා. අපි හොඳට බිම් සකස් කළේ නැති හන්දා කාබනික පදාර්ථ වියෝජනය හරියට වෙන්නේ නැහැ. මොකද ඒකට අවශ්‍ය පාංශු ජීවී ක්‍රියාවන් හරියට පසේ සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? දි รา පත් නොවූ කාබනික ද්‍රව්‍ය පසේ ඉතුරු වෙනවා. ඒව කන්න මොකද වෙන්නේ? ගැඩවිල් වෙනවා. ටික කාලයකින් පසේ ගැඩවිල් ගහණය ඉහළ යනවා. එතකොට ශුන්‍ය බිම් සැකසීම යොදා ගන්න පුළුවන් මොන වගේ අවස්ථාවන් වලටද? සමහර භූමි තියෙනවා විවිධාකාර හේතු හින්දා. එක්කෝ අධිකව එරෙන සුළුයි, අධිකව කම්කරුවෝ හොයාගන්න නැහැ, අධිකව යන්ත්‍ර භාවිතා කරන්න බෑ, යන්ත්‍ර ගන්න විදියක් නැහැ ඉඩම් වලට. නිතරම ජලයෙන් යට වෙලා තියෙනවා. මෙන්න මේ වාගේ විවිධ හේතුන් නිසා කලට වේලාවට බිම් සකස් කරන්න බෑ සාමාන්‍ය ක්‍රමයට. අන්න ඒ වාගේ වෙලාවට ශුන්‍ය බිම් සැකසීමට යන්න වෙනවා. අනික් අතට සාමාන්‍ය බිම් සැකසීමක් කළොත් අධිකව පාංශු කාදනය වෙනවා. එහෙනම් ශුන්‍ය බිම් සැකසීමට යනවා. අනික් අතට සාමාන්‍ය බිම් සැකසීම් කරන්න හිටියොත් අධික කාලයක් මුදලක් ශ්‍රමයක් වැය වෙනවා. අපි යනවා ශුන්‍ය බිම් සැකසීමට. මොනවද ශුන්‍ය බිම් සැකසීම මගින් ලැබෙන වාසි? එකක් තමයි පස ගොඩක් බුරුල් කරලා පාංශු කාදනය වුන් නැති හන්දා පාංශු හා ජල සංරක්ෂණයක් තියෙනවා. කාබනික පදාර්ථ වියෝජනය වන්නේ හිමිහිට. නොදිරූ කාබනික පදාර්ථ පසේ ඉතුරු වෙනවා. ඉතුරු වෙලා වසුනක් වගේ ක්‍රියා කරලා පස ආවරණය කරනවා. මේ මගින් පාංශු කාදනය අඩු වෙනවා. ඊළඟට පසේ ජලය රඳවා ගැනීමේ හැකියාව වැඩි කරනවා. ඒ වගේම ශුන්‍ය බිම් සැකසීම කරපුවාම අපි හැමතැනටම බීජ දාන්නේ නැහැ. බීජ අනිවාර්යයෙන්ම අපට පෙළට දාන්න වෙනවා. ඒ නිසා බිම් සැකසීම යටතේ අපට අවශ්‍ය වන බීජ හෝ පැල සංඛ්‍යාව අඩු කරගන්න පුළුවන්. වපිරීමක් කරන්නේ නැති හන්ද. ශුන්‍යව තමයි වැඩේ කරන්නේ. වැය වන කාලේ මුදල ශ්‍රමය අඩුයි. අර මම කිව්ව විදිහට ගම් වතුර හන්දා, ට්‍රැක්ටර් ආදී උපකරණ ගන්න බැරි හන්දා, අධිකව එරෙන හන්දා සාමාන්‍ය බිම් සැකසීම් කරන්න බැරි ස්ථාන තියෙනවද? යන්න ශුන්‍ය බිම් සැකසීමට.
හැබැයි අවාසි තියෙනවා. ශුන්‍ය බිම් සැකසීම ගැලපෙන්නේ ළමයි ප්‍රමාණයෙන් විශාල බීජවලටයි. ප්‍රමාණයෙන් කුඩා බීජවලට මේක දාපුවාම වෙන්නේ මොකක්ද? බීජයේ ප්‍රමාණයෙන් කුඩා නිසා ප්‍රරෝහණයට යෝග්‍ය තත්ත්ව පසෙන් ලැබෙන්නේ අඩු වර්ග ඵලයකින්. හරියට බිම් සකස් කළේ නැති නිසා ළමයෝ බීජයේ බාහිර පෘෂ්ඨයට අඩු වර්ග ඵලයකින් හම්බ වෙන මේ තත්ත්ව මදි ප්‍රරෝහණය වෙන්න. තෙතවනේ උෂ්ණත්වයේ ඔක්සිජන් මදි. හැබැයි බීජයේ ප්‍රමාණයෙන් විශාල නම් තත්ත්ව ටික ටික වුණත් වැඩි පෘෂ්ඨයකින් ලැබිලා අනේ කොහොම හරි ප්‍රරෝහණය වෙයි. ඒ නිසා දැනගන්න මේක අවම බිම් සැකසීමටත් යම් දුරකට වළංගුයි. බිම් සැකසීම ශුන්‍ය වේවා අවම වේවා මේක ගැලපෙන්නේ ප්‍රමාණයෙන් විශාල බීජවලට. ප්‍රමාණයෙන් කුඩා බීජ දැම්මොත් එහෙම ළමයෝ ප්‍රරෝහණය ශීඝ්‍රයෙන් පහළ යනවා. මෙතන යන්ත්‍ර භාවිතා වෙනවා මොකටද? වල්නාශක යෙදීමට. බිම් සකස් කරන්න නැති වුණාට වල්නාශක යොදන්න මහා පරිමාණව යන්ත්‍ර භාවිතා වෙනවා. ඒ මගින් පස තද වෙන්න පුළුවන්. මේ ක්‍රමේ මැටිපස් වලට දාපුවම මැටිපස ගොඩක් තද වෙලා ජල වහනය දුර්වල වෙනවා. වාතාශ්‍රය අධිකව පහළ යනවා. එතකොට භෝග වර්ධනය එන හිටිනවා. ඒක හොඳ තත්වයක් නෙවෙයි. මෙතෙන්දී අධිකව වල්නාශක භාවිතා කරනවා. වල්නාශක වලට යන වියදම අධිකයි. අනික පරිසරයටත් හිතකරනේ. බීජ අවශ්‍යතාවය අඩු එක හැබෑව. නමුත් අපි පසේ හොඳ තත්ත්වය ඇති කළේ නැහැ. ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? බීජ ප්‍රරෝහණය පහළ යනවා. ඒ වගේම ළමයෝ හරියට ඔයා පස බුරුල් කළේ නැහැ. පාංශු ජීවීන්ගේ ක්‍රියා අඩාල වෙනවා. කාබනික පදාර්ථ වියෝජන වේගය අඩු වෙනවා. පසට පෝෂක හිඟ වෙනවා. පියවන්න රසායනික පොහොර දාන්න වෙනවා. මුදල් තමයි වැය වෙන්නේ. හරියට පස පෙරලීමක් කරන්නේ නැහැ. ඒ නිසා දිගින් දිගටම ඔයා ශුන්‍ය බිම් සැකසීම කරගෙන ගියොත් පසේ ස්තර යට ස්තර උඩට හෝ උඩ ස්තර යටට එන්නේ නැතුව මේ පසේ පලිබෝධ හානිය නිදන්ගතව පවතින්න පුළුවන්. මේක හිතකර තත්වයක් වන්නේ නැහැ. ඒ නිසා අපි යම් ශේෂ්ත්‍රයක දිගටම ශුන්‍ය බිම් සැකසීමට යන්නේක නිර්දේශ කරන්නේ නැහැ. එහෙම තත්වයක් පවතිනවා. අපි කතා කරනවා හතරවන බිම් සැකසීමේ ක්‍රමය වී වගාව සඳහා බිම් සැකසීම. මේකට අපි කියනවා මඩ කිරීම හෙවත් පඩ්ලින් කියලා. මේක විශේෂ බිම් සැකසීමේ ක්‍රමයක්. වී වගාවටයි යොදා ගන්න. නමුත් දැන් අද වෙනකොට අපේ නිර්දේශයේ වී වගාව නැති නිසා අපි එච්චර මේ ගැන වැඩි කෑකෝ ගහන්නෙත් නැහැ. මේක වී වගාව සඳහා විශේෂිත වූ බිම් සකස් කිරීමේ ක්‍රමයක් වෙනවා. මේකේ ප්‍රධානම අරමුණ වෙන්නේ වගාවට අවශ්‍ය විදිහට පස ජලයෙන් යට කරලා තියාගන්න. මොකද වී වගා කරනකොට පස ජලයෙන් යට කරලා වල් පෙළ මර්ධනය කරන්න අවශ්‍ය වෙනවා. මේදී අපි කරන්නේ මුලින්ම පසේ ජලයෙන් යට කරලා පසේ තියෙන මැලියම් හෙවත් බන්ධනකාරක දිය කරලා යවනවා. ඊළඟට නගුල් මගින් යාන්ත්‍රික බලයක් යොදලා ළමයෝ දැනගන්න පසේ තියෙන ව්‍යුහ පූර්ණව විනාශ කරනවා. එතකොට තමයි අර මඩ අහුරක් අරන් මෙහෙම මිරිකවුවාම ඇඟිලි අස්සෙන් ඔක්කොම මඩ එළියට පැනලා ඇතුලේ මුකුත් රැඳෙන්නේ නැත්තේ. ව්‍යුහයක් නැහැ, කැටිති නැහැ. මෙතෙන්දී තව දෙයක් වෙනවා. පසේ තියෙන වැලි රොන් මඩ හා මැටි යන අංශු ඒ පිළිවෙලටම පසේ තැන්පත් වෙලා සියුම් අවකාශ අවහිර වෙලා පසේ හදනවා අපාරගම්ම හෙවත් තද ස්තර. ඉස්සල්ලා වැලි, ඒ මත රොන් මඩ, ඒ මත මැටි තැන්පත් වෙනවා පසේ. තැන්පත් වෙලා කොන්ක්‍රීට් එකක් දැම්මා වගේ පසේ හදනවා තද ස්තරයක් හෙවත් අපාරගම් ස්තරයක් හෙවත් හાર્ඩ් පෑන් එකක්. කුඹුරු පසක තියෙනවා මේ වගේ හાર્ඩ් පෑන් එකක්. ඒ මගින් තමයි ජලය ලැබෙන එක රඳවාගන්නේ. ඒ මගින් මොකද වෙන්නේ? වී වගාවට අවශ්‍ය විදිහට ජලය රඳවාගෙන තද පසක් ලබා දෙනවා. ඉස්සල්ලා කුඹුරේට වතුර හරවනවා. වතුර හරවලා ඉවර වෙලා කුඹුරේ තියෙන බන්ධනකාරක පස්වල දිය කරනවා. නගුල් මගින් යාන්ත්‍රික බලයක් ලබා දීලා අර දුර්වල බන්ධනකාරක තියෙන පස් සම්පූර්ණයෙන් වෙන් කරලා ජලයේ දිය කරලා දුස්රාවී මැටි තට්ටුවක් බවට පත් කරනවා. වතුර බැඳලා තිබ්බහම මේ වතුර අර පස්සංශුත් එක කාන්දු වෙනවා. කාන්දු වෙලා පසේ තියෙන අවකාශ මත ඉස්සල්ලාම වැලි, ඊට පස්සේ රොන් මඩ, ඊට පස්සේ මැටි තැන්පත් වෙලා කොන්ක්‍රීට් වාගේ තද තට්ටු හැදෙනවා.
ඒ මගින් කුඹුරු පසක ඕන විදිහට දලේ අල්ල ගන්න පුළුවන්. මේක තමයි අපට හම්බ වන මඩබිම් සැකසීම. අපි එහෙනම් දරුවනි මේ කතා කරගෙන ආවේ බිම් සැකසීමේ ක්‍රියාව කරන විදිහ ගැනයි. අපට බිම් සැකසීමේ ක්‍රියාව සිදු කරන පිළිවෙල අනුව ඔබට මතක ඇති බිම් සැකසීම සිදු කරන පිළිවෙල අනුව අපට බෙදා ගන්න පුළුවන් වුණා මේ විදිහට. යම් ශේෂ්ත්‍රයක භෝග සංස්ථාපනය කරන්න ඉස්සරලා නම් මූලික බිම් සැකසීම. යම් ශේෂ්ත්‍රයක භෝග සංස්ථාපනය කළාට පස්සේ නම් පශ්චාත් බිම් සැකසීම හෙවත් අතුරුයත් ගෑම. මූලික බිම් සැකසීම යටතේ මුලින් කරන බර වැඩ ටික පස් කැට පෙරලා පොඩි කරන එක ප්‍රාථමික බිම් සැකසීමයි. මේක සිද්ධ කරන්න පුළුවන් ප්‍රධාන පිළිවෙළවල් 3ක් ගැන කතා කළා. ශාකයේ මුල් ගමන් කරන ගැඹුරට වඩා වැඩි ගැඹුරට ගැඹුරු බිම් සැකසීම. තදස්තර බිලින්ද කලේ යටිපස බුරුල් කිරීම. බිම් සැකසීම ආරම්භයේ හා පැලසිටුවීම අතර දිගු කාලයක් තියෙනවා නම් වැඩි වාර ගාණක් කලේ වසර පුරා බිම් සැකසීම. ඊළඟට අපිට ආවා ශේෂ්ත්‍රයේ සියුම් හා සරල පස් කැට පොඩි කරලා සමතලා කිරීමේ ක්‍රියා අපි කිව්වා ද්විතීයික බිම් සැකසීම කියලා. ඊළඟට අපි ශේෂ්ත්‍රයක භෝග සංස්ථාපනය කළා. මේ වගේ භෝග සංස්ථාපනය කළ ශේෂ්ත්‍රයක තවදුරටත් පසමත කරන දේවල් පශ්චාත් බිම් සැකසීම වුණා. එහෙම නෙවෙයි අපිට කැමති නම් පුළුවන් බිම් සැකසීම ආපහු සිදු කරන ප්‍රමාණය මත කොච්චර තදට කළාද කියන එක ගැන කතා කරන්න. ඒ යටතේ සාම්ප්‍රදායිකව උපරිම විදිහට කළොත් අපි කිව්වා උපරිම බිම් සැකසීම. මේක තමයි අවුරුදු ගාණක් අපි කරගෙන ආවේ. මේ මගින් නැති වුණු අහිතකර තත්ත්ව ගැන මම විශේෂ අවධානයක් යොමු කළා. මොකද අපෙන් හුඟක් වෙලාවට අහන්න පුළුවන් ප්‍රශ්නේ දරුවනේ උපරිම බිම් සැකසීම යන කුමක්ද කියන එක නෙමෙයි උපරිම බිම් සැකසීම අදට කොච්චර ගැලපෙනවද? එතකොට තමයි මම අර කතා කරපු පොයින්ට්ස් වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් මේක පුළුවන් තරම් අඩුවෙන් කරන එකක් ගැන කතා කළා අවම බිම් සැකසීම. එහෙම නැත්නම් යාන්ත්‍රිකව සිදු කරන පස පෙරලීමක් නැතුව ඒක කිමිකල් වලින් කරන එකක් කතා කළා. බිඳුවක් හින්දා ශුන්‍ය බිම් සැකසීම. මොකද්ද බිඳුව? යාන්ත්‍රිකව සිදු කරන පස පෙරලීමයි බිඳුව. ඒ වගේම වී වගාවට යෝග්‍ය විදිහට පසේ බන්ධනකාරක පූර්ණව ජලයේ දිය කරලා බන්ධන පූර්ණව යාන්ත්‍රික බල මගින් විනාශ කරලා කරන බිම් සැකසීමක් ගැන කියුණා. මේකට අපි කිව්වා පඩ්ලින් හෙවත් ක්ෂේත්‍රය මඩ කිරීම කියලා. මෙන්න මේ විදිහට අපි බිම් සැකසීමේ ක්‍රම පිළිබඳව කතා කළා. එහෙනම් අපි අපගේ මේ පාඩම තමයි සම්පූර්ණයෙන්ම නිමා කළේ බිම් සැකසීමේ ක්‍රම පිළිබඳව වර්ගීකරණයක් යටතේ අපි ඉදිරිපත් කළා. එහෙනම් අදට අපි දරුවනේ පාඩම මෙතනින් නිමා කරනවා. මේ බඳෙම ඉදිරි පාඩමක් යටතේ ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන ඔබගෙන් සමුගන්නවා. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන් කියලා.